Rachantu devata saddhamman munirajas sunantu saggamokkadam dhammasavana kalo ayang badanta dhammasavana kalo ayang badanta dhammasavana kalo ayang badanta namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. දැපත් වෙන්න. කේම්බ්‍රිජ් බෞද්ධ විහාරයේ විහාරාධිපති රාජකීය පඬිත් ශාස්ත්‍රපති අපේ පූජනීය පාලිත මාහිමිපාණන් වහන්සේගෙන් ඒ වගේම ලෙච්චර්ත් විහාරාධිකාරී අපේ පඬිත හාමුදුරුවන් වහන්සේගෙන් ඒ වගේම අමරාවතියට අනුබද්ධ චිත්ත විවේක සෙනසුනේ වැඩම කරපු අපේ ස්වාමීන් වහන්සේලා දෙන්නගෙන් අපි පළමුවෙන්ම নমස්කාර පූර්වකව අවසර ඉල්ලා සිටිනවා මේ සද්ධර්ම දේශනාව සිදු කිරීම සඳහා. අද කේම්බ්‍රිජ් බෞද්ධ විහාරස්ථානය මුල් කරගෙන මේ ධර්මානුශාසනාව මෙහි සිද්ධ කරන්නට දායකත්වය ගන්නේ මතුගම විසු විශ්‍රාමලත් විදුහල්පති සහ දිනීතිඥ ටී.ඩී. කන්නංගර පියාණන් අවුරුදු 87ක් අවශ්‍ය භුක්ති විඳලා 2019 පස්වෙනි මාසේ 17 වෙනිදා අභාවයට පත් වුණා. එතුමාට පින් දෙන්න හර්ෂක කන්නංගර පුතුණුවන් සහ ඒ පවුලේ අය මේ උතුම් පින්කමට දායක වෙනවා. එංගලන්තයේ විසූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රූපසිරි විද්‍යාරත්න පියාණන් අවුරුදු 83ක් අවශ්‍ය භුක්ති විඳලා 2019 පළවෙනි මාසේ 19 වෙනිදා අභාවයට පත් වුණා. එතුමන්ට පින් දෙන්න චතුර විද්‍යාරත්න පුතුණුවන් ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස අද පින්කම සඳහා දායකත්වය ගන්නවා. අප මේ රටට වැඩම කරවන්නට යෙදුන අපේ සදහවත් නිශාන්ත මැතිතුමන් ටානියා මැතිනිය ඉතාම ශ්‍රද්ධාවෙන් මේ උතුම් පින්කම් මාලාව මුළු බ්‍රිතාන්‍යයේ බොහෝ නගරවල සිද්ධ කරා. දැන් මම හිතන්නේ ඔයත්තන්ට වඩා මම එංගලන්තේ පුරා වෙතලා තිබුණා. දවස් තාම මං ඇවිල්ලා 8ක් විතර වෙන්නේ. ටිකක් ගමන අතිශයින් මහන්සි වුණත් මොකද කිලෝමීටර් 100 අමාර අපි අකණ්ඩව ගමන් කරමින් තිබෙනවා. ඉතින් ගමන තාම මහන්සි වුණත් මා සතුටු වෙනවා කේම්බ්‍රිජ් නගරයට මේ පළාතට අපිට එන්න ලැබීම ගැන. ලංකාවේ ජීවත් වෙන අපට ලන්ඩනයට අමතරව එංගලන්තයේ දන්නේ කේම්බ්‍රිජ් සහ ඔක්ස්ෆර්ඩ් නේ. හරියට නිකන් එංගලන්තයේ කුරු රට වගේ. උගතුන් වියතුන් ලෝකෙට සහ ලංකාවට බුද්ධිමතුන් නිර්මාණය කරන ශ්‍රේෂ්ඨ පළාතක්. ඉතින් ලංකාවෙත් මෙහි මේ නගරයේ නමින් ආරම්භ කරපු ඉංග්‍රීසි අධ්‍යාපනික ආයතන පවා තිබෙනවා. මමත් ඇත්තටම ඉගෙන ගන්න ඉංග්‍රීසි පොත්පත් ඔක්කොම මේ කේම්බ්‍රිජ් වල ඒ යුනිවර්සිටි එකෙන් හදන ඉංග්‍රීසි පාඨමාලා තමයි මත් අධ්‍යයනය කරමින් ඉන්නේ මගේ දැනුම සඳහා. ඉතින් මේ නගරය අපිට ටිකක් පුරුදුයි නේ. ලංකාවේ නගරයක් වගේම මොකද අපේ ඔය දේශපාලඥයින්ගේ නම් කියන කොටත් මෙහෙන් ඉගෙන ගත්තා කියලාත් කියන අයගේ නම් තියෙනවානේ. ඉතිහාසෙ කියවපු පාලිත හාමුදුරුවන්ට මට එහෙම ඒ නමුත් අහුවෙලා තියෙනවා. අපි පාලිත හාමුදුරුවොත් එක්ක 90 දශකයේ අගභාගයේදී ඇතිවෙච්ච සම්බන්ධකම 2005 වගේ දක්වා අපට අකණ්ඩව පවත්වාගෙන යන්න ලැබුණා. විවිධ ජාතික ශාසනික සමාජීය කටයුතු වලදී විශේෂයෙන්ම අපේ බෙල්ලන පිරිවෙන ලංකාවේ ශ්‍රේෂ්ඨතම විද්‍යාස්ථාන වලින් එකක්. අදටත් තා විශාල මෙහෙවරක් ශ්‍රී ලංකා ද්වීපයට සිත කරන
මතුගම කළුතර දිස්ත්‍රික්කය විතරක් නෙවෙයි ලංකාවම බබලවන තැනක් තමයි අපේ බෙල්ලන මහපිරිවෙන කිව්වම ඉතින් එහි පරණාධිපතින් වහන්සේ වශයෙන් අපේ සාහිණ්‍ය වහන්සේ කටයුතු කළේ. ඉතින් උන්වහන්සේ යුගයේ අපේ පොඩි නමලගේ ආකල්ප සංවර්ධන වැඩසටහන් වලට අපි ඒ ස්ථානෙට වැඩමුවා. මොකද අපි සමාජ කටයුතු වල ඉන්න නිසායි. අපි ඉතින් සතුටුයි උන්වහන්සේ වැඩම කරලා අලුතින් කේම්බ්‍රිජ් වලට විහාරයක් ආරම්භ කරලා තිබෙනවා. උන්වහන්සේට හොඳ දැනුගත් සත්පුරුෂ වැදගත් දායක පිරිසක් මේ ස්ථානයේ ඉන්නවා. උන්වහන්සේගේ මේ ශාසනික කටයුතු වඩා විධිමත් කරගන්න ශක්තිය ලබා දෙන්න. අපි සතුටුයි මේ පුංචි පන්සලට අපි ගිහිල්ලා පාලිත් සායනාංශයේ සයනාසනේම මට හදලා දුන්නා ටිකක් විවේක ගන්න කියලා. මං කිව්වා ඒක හරි සැපෑන්දක් නේ කියලා. සැප කියන්නේ සංකල්පයක්. ඉතින් උන්වහන්සේගේ කුටිය අපිට බොහොම සතුටින් පිරිනැමුවා වැඩ ඉන්න කියලා විවේකයෙන්. අපි සතුටුයි. උන්වහන්සේ මට සහෝදරයෙක් වගේ සායනාංශ කෙනෙක්. අපි බොහෝම තරුණ කාලේ ඉඳලා ආශ්‍රය කරන සායනාංශ කෙනෙක්. ඉතින් හමු වෙච්ච එක ලොකු සතුටක්. සහ ඔබලා පළවෙනි වතාවට මේ වගේ එලිමහන් විශේෂ දේශනාවක් ධර්ම දේශනාවක් ලංකාවෙන් වැඩම කරපු හාමුදුරු කෙනෙක් සිද්ධ කරන්නේ. ඉතින් ඒ නිසා ආයෙත් පාලිත හාමුදුරුවන්ට කේම්බ්‍රිජ් වල ඉන්න තියලා මම යන්න ඕනේ. ඒ නිසා ඔබ හැම කෙනෙක්ම ඊටාම හොඳින් මේ දේශනාව ශ්‍රවණය කරලා ඔබගේ ධර්ම ඥානය දියුණු කරගනි කියලා මම බලාපොරොත්තු වෙනවා. අපි කතා කරනවා අද මාන්නය ගැන. අද කතා කරන්නේ මාන්නය ගැන. අපේ හැමෝටම රහත් වෙනකම්ම පවතින නරක මනෝභාවයක්. නරක කිව්වට නරක හැම එකකම හොඳ තියෙනවා. නරක හැම එකකම හොඳ තියෙනවා. මම නරක කියන්නේ වඩා අයහපත් පැත්තක් එහි තියෙන නිසා. මාන්නයේ නරකක් තියෙනවා, මාන්නයේ හොඳක් තියෙනවා. කුසලමය පැත්තටත් මාන්නය නිසා කෙනෙක් යොමු කරගන්න පුළුවන්. මම ඒක පැහැදිලි කරනවා ඉස්සරහට. අකුසල පැත්තටත් කෙනෙක් මාන්නයට යන්න පුළුවන්. සෑම හොඳකම නරකක් පවතිනවා. හොඳයි නරකයි හැමතිස්සෙම තියෙන්නේ එකටමයි. හොඳ යම් තැනක පවතිනවද නරක එතන පවතිනවා. නරක යම් තැනක පවතිනවද හොඳත් එතනම පවතිනවා. දැන් අපි සරල උදාහරණයක් ගමු. දරුවන්ට ආදරය කරුණාව දැක්වීම ඊටාම හොඳ මව්පියන්ගේ ගුණයක්ද නැද්ද? නේද? ඊටාම හොඳ ගුණයක්. ඒක හොඳ. මව්පියන්ගේ පවතින හොඳ. ඒ හොඳ හින්දාම ලංකාවේදී ටිකක් ජාතික සහ ජනප්‍රිය පාසලකට දරුවෙක් ඇතුල් කරගන්න ඕන වුණාම අවුරුදු 4 විතර ඉඳලා පොඩි දරුවන්ට බොරු කියන්න පුහුණු කරනවා. ඉන්ටර්විව් එකේදී. විශාකායක ගාවමයි පුදුනේ කියන ආනන්දේ ගේට්ටුව ගාව ඉපදුනා කියන වගේ බොරුත් පුරුදු කරනවා. එතකොට ඒ හොඳ ඇතුළෙම තියෙන නරක. හොඳ හින්දම නරක. ඒ නරකට යන්නේ හොඳ හින්දමයි. දරුවන්ට බොරු හරි උගන්වලා ඉස්සරහට ගෙනියන්න ඕනි කියලා හිතන්නේ ඒ දෙමව්පියෝ දැඩි ලෙස ආදරෙ හින්දමයි. ආදරේ හොඳයි. ආදරේ වගේ මොනවද? හැම මනෝභාවයකම කෙලෙස් සහිතව තියෙන මනෝභාවයන්හි තියෙන විශේෂත්වය තමයි හොඳයි නරකයි දෙකම එහි අන්තර්ගත වෙනවා. ලංකාවේ උදාහරණයක් මම ඔබට ගත්තේ. මෙහිදී ඒ උදාහරණෙ ඉච්චර ගැලපෙන්නේ නෑ. මෙහිදී එහෙම පොරු කියලා දාන්න ඉස්කෝලේ නෑ. ඉස්කෝල කාටත් තියෙනවා. නේ නිදහස් අධ්‍යාපනයක් මේ හොඳට ලබා දෙන බව අපි දන්නවා. ඉතින් කොහොම නමුත් මාන්නය ගැන අපි ඉගෙන ගැනීම වැදගත්. මාන්නය ගැන දැන ගැනීම වැදගත්. මාන්නය තුල බුදුරජාණන් වහන්සේ ආකාර 3ක් අවධාරණය කරනවා. සයමාන, සතිසමාන, හීනමාන කියලා. සයමාන, සතිසමාන සහ හීනමාන. සයමාන කියලා කිව්වේ මම අන් අයට වඩා උසස්ය, උතුම්ය, ඉහළය කියලා යම්කිසි කෙනෙකුට හිතනවා නම් තව කෙනෙකුට සාපේක්ෂව ඒකට කියනවා සෙය්‍යමාන කියලා. මම උසස්ය කියලා හිතන එක.
ඒක ඇතුළෙම හිතන ඊළඟ එක තමයි මොකද්ද? අනිත් අය පහත් වේ. අත්තුක්කංසන පරමම්බනනේ. මාව හුවා දක්වමින් අනිත් අයව පහත් කරනවා. මේ මාන්නය මනුෂ්‍යයා ගාව තියෙන එකක් රහත් භාවයට පත් වෙනකම්. තමන්ව හුවා දක්වලා අනිත් අය හෙලා දකින්න. එක ගේ ඇතුලේ වෙන්න පුළුවන්. ආයතනය ඇතුලේ වෙන්න පුළුවන්. මම ඒවා තව ටිකක් ඉස්සරහට යනකොට කතා කරනවා. මම මූලික සංකල්ප මූලික කියන්නේ. ඊළඟට සති සමාන කිව්වේ කොමකටද? තමන් අන් අයට සමාන කරගන්න යන්නේ. මමත් එයාට සමානයි. එයයි මායි අතර වෙනසක් නැහැ. යම් පුද්ගලයින්ට තමන්ව සම කරගන්න යන එකට කියනවා සති සමාන. හීනමාන කියලා සාකච්ඡා කරන්නේ කොමකටද? හීනමාන කියලා සාකච්ඡා කරනවා තමන් ගැන අනුන්ට සාපේක්ෂව ඊටාම අවමන් සහගත හැඟීමක් ඇති කරගන්න. අවමන් සහගත පහත්. හීනමාන කියන එකේදී තමන් පහත් කියලා හිතන එක තමයි තමන් ගැන අගෞරවනීය හැඟීමක් ඇති කරගන්න එක තමයි එහිදී අපට තුළ දකින්න ලැබෙන ලක්ෂණය. දැන් සෙය්‍යමාන ගත්තොත් තමන් අනෙකාට වඩා උසස් කියලා හිතන එක යථාවක් නම් ප්‍රශ්නයක් නැහැ. යථාවක් නම් ඒකේ වැරද්දක් නැහැ. ඒත් ඒකෙන් හානි තත්ත්වයට යන්න පුළුවන්. දැන් සමහරුන්ගේ සෙය්‍යමාන යථාවක්. ඇත්තටම යා උසස් කියලා හිතන්නේ ඇත්තටම යාට උසස් කියලා හිතන්න දේවල් තියෙන නිසා. මම අනිත් අයට වඩා ධනෙන් උසස්, මං අනිත් අයට වඩා බලයෙන් උසස්, මං අනිත් එක්කෙනාට වඩා අධ්‍යාපනයෙන් උසස් කියලා කෙනෙකු හිතන්න පුළුවන්. ඇත්තටම එයා ඒ කාරණාවලින් අනිත් අයට සාපේක්ෂව ඉහළ තලයක ඉන්නවා. ඒ යථාවක් විදියටම සෙය්‍යමානේ ඇති වුණත් ඒකේ තියෙන අයහපත තමයි ඒක ඇතුලේ අනිත් එක්කෙනාව පාගා දාන්න තියෙන ඉඩකඩ. ඒකෙන් එයා කරගන්නේ අනර්ථයක්. ඒකෙන් එයා Tamanට අකුසලයක් කරගන්න. ඒක නරකක්. ඒක හොඳ නැහැ. යථාවක් තමයි. බැලුමට ඕන කෙනෙකුට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. මෙයාට හොඳ උපාධි තියෙනවා. මෙයා හොඳ ධනවත්කමක් තියෙනවා. මෙයාගේ පෞල් පසුබිම ඉතාම ඉහළ තැනකින් එන්නේ. අය ඔක්කොම ඇත්ත වුණත් බුද්ධ ධර්මයට අනුව කෙනෙක් ඒකේ උමතු වීම හොඳ එකක් නෙමෙයි. ඒක උමතු වෙන්න හොඳ එකක් නෙමෙයි. එතන හදාගන්න ඒ උමතුවේදී අපි අනිත් අයට හිංසා කරනවා. සමහරට තමන්ගේම ගෙදරට හිංසා කරනවා. හොඳට ඉගෙනගෙන තියෙන එක්කෙනා ඉගෙනගෙන නැති එක්කෙනාට තමන් උසස් කියලා හිතාගත්තොත් අවමන් කරන්න තියෙන ඉඩකඩ බොහෝම වැඩිනේ. බොහෝම වැඩි. දෙයක් පුළුවන් වීම තමන්ට අනෙත් අයට ඒ දේ නොපුළුවන් වීම කියන එක ඔබගේ ගාව අවමන් විඳින්න කාරණාවක් වෙන්න බෑ. ඒක අපිට එහෙම හිතනවා නම් ඒක අපේ වැරද්දක්. ඒක අපි ගාව තියෙන නරක දෙයක්. ඔබගේ පුළුවන් වීම ඇතුලේ තියෙනවා ඔබගේ උත්සාහය, ඔබ ඒ වෙනුවෙන් කරපු කැපවීම, ඒ ඔක්කොම ඇත්ත. සහ ඔබට තිබිච්ච පෙරපින් ඔබට යමක් ලැබීම සම්බන්ධව. ඒත් ඔබ ඊටාම පරිස්සම් වෙන්න ඕනි. ඒක අනිකාට ඒ මට්ටමේ නොතිබීම සම්බන්ධව මම ඔබට යෝජනා කරනවා කරුණාවෙන් යුක්තව ඔවුන්ව හෙලා දකින්න හෝ පහත් කරන්න හෝ අවමන් කරන්න යන්න එපා කියලා. ඒගොල්ලෝ අපිට අපේ දැනුම මත හෝ අපගේ ධනය බලය මත අපිට කෙනෙක්ව පහත් කරන්න අයිතියක් නැහැ. ඒක අපේ මනසින්ම තේරුම් අරන් දුරු කරන්න ඕනේ. මොකද අපි උඩට යනකොට මේ දේවල් එනවද නැද්ද? බොහෝම එනවා මේ මාන්නේ කියන එක බොහෝම එන එකක්. එහෙනම් හරීම පරිස්සම් වෙන්න. සෙය්‍යමාන. මාන්නය අපිට යහපතක් කරන්නේ නැහැ. ඒ දැඩි මාන්නය ආවම අපිට දරුණු අයහපත්කම්
අපේ අතින් අනුන්ට වෙනවා අනුන්ට කරනවා යනු අපිට තමයි අකුසලය සම්පූර්ණ වෙන්නේ. අපිටයි අකුසලය සම්පූර්ණ වෙන්නේ. ඒ ගැන ඔබ හිතන්න කියලා මම යෝජනා කරනවා. එන වෙලාවට. නිකම් බණ කියන වෙලාවට හිතුවට වැඩක් නැහැ. බණ අහන වෙලාවට නම් අපිට හිතෙන්නේ ඇත්ත නේන්නම් කොච්චර මිනිස්සු ඉන්නවද එහෙම නරක හැසිරීම් තියෙන ආමුදුරෝ කියන එක සහතික ඇත්ත සාදු සාදු මම ඔබට යෝජනා කරනවා මේ වෙලාවේ මේක තේරුම් ගන්න එන වෙලාවට ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ කරගන්න මේ එන්නේ නම් අරකමයි කියලා. තමන්ගේ මනෝභාවයට අනුව වැඩ කරන වෙලාවේදී තමයි තමන් යහපත් වෙන්නේ. තමන්ගේ සිතුවිල්ල සතියෙන් සිහියෙන් සහ නුවණින් දැකලා අවබෝධ කරගෙන නේ දැකීමෙන් සහ දැනීමෙන් ඔබ දුරු කරගන්න. ඒක එන වෙලාවට ඒක පාලනය කරන්න සෙයමානයි. මොකද නැත්තම් ඔබ ගාව ඔබේ බිරිඳ හිංසනයට ලක් වෙන්න පුළුවන්. ඔබේ ගාව ඔබේ සැමියා හිංසනයට ලක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් මෙහෙට මේ මුලින්ම එංගලන්තයට ආපු එක්කෙනා ඔබ දෙදෙනාගේ එයාට තියෙන්න පුළුවන් ඔළුව එකක් මගේ වීසා එක නැත්තම් ඔයා එයි එංගලන්තේ. මගේ පාර්ට්නර් බිරිඳ කවුරු හරි විදියට ආවම ඒ එන එකක් තමයි අරගෙන ආපු එක්කෙනාට තියෙනවා. එයා ඉන්නේ ඉතින් මං හින්දා මම දුන්න නැත්තම් ස්පොන්සර් ලෙටර් එක එයි එංගලන්තේ. එතකොට අපි අවමන් කරන්නේ දැන් ඉන්නේ නිකන් එංගලන්ත ඉපදිලා වගේ. හැබැයි මේ මගේ කොල කෑල්ලට ආවේ මම ඔබට යෝජනා කරනවා ඔබට මාන්න වෙන්න පුළුවන්. ඔබයි අනිකාට ඒ දේ දුන්නේ කියන එක. ඇත්තටම ඔබ වෙන්න පුළුවන්. ඇත්තටම ඔබ හින්දා වෙන්න පුළුවන් ආවේ. මම ඒත් ඔබට යෝජනා කරනවා. එයා මෙහෙට ආවට පස්සේ ඔබ ගෙන්නෙව්වා කියන කාරණාව මත එයා ඔබේ වහලෙක් නෙවෙයි. ඔබට යාට ඒ මත අවමන් කරන්න අයිතියක් නැහැ. එහෙම අපිට අත වශයෙන්ම එහෙම කාටවත් එහෙම හිංසා කරන්න බෑ. එහෙම ගෙදරදී එක සැරයක් හිංසා කරොත් ඒක ලොකු තුවාලයක් බවට පත් වෙනවද නැද්ද? තාම තරුණ තුවාලයක් වෙනවා. විස සහිත තුවාලයක් වෙනවා නේ. ඒක සමහර විට එකටම හිටියත් මුළු ජීවිත කාලෙම වුණත් ඒවා පෑරි තියෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒක කරන්න. එහෙම කරලා තියෙනවා මම යෝජනා කරන සමාව ගන්න කියලා. මේ කාරණාව මත මම ඔබව රිතලා තියෙනවා සමාව වෙන්න කියනවා. ඒක ඔබගේ වැරද්ද ඔබ නිවැරදි කරගන්න දරන වෑයම වෙනවා. දරන උත්සාහය වෙනවා. ඒ අනතුමානිකම් හරිම වැදගත්. හරිම හොඳ ගෘහස්ත ජීවිතයකටත් නිවන් දකින්නත් නේ. හොඳ ගෘහස්ත ජීවිතයකටත් නිවන් දකින්නත් ඒක අතිශයින් වැදගත් එකක්. ඒ අනතිමානී බව අපගේ දුබල තැන එනකොට අපි ඒක දැනගෙන හදා ගන්න ඕනේ සෙයමානි. ඊළඟට කවදාවත් ඔබට ඇත්තට සමාන නැති අයට ඔබ සමාන කරගන්න යන්න එපා. ඒකෙන් ඔබ ඔබේ පුහුණුව නවත්ත ගන්න. ඔබ අනිත් අයට සමාන කරගත්තොත් දැන් මම සමාන කරගත්තොත් එහෙම මහරහතන් වහන්සේ කෙනෙකුට මම සමානයි කියලා අනාගාමී කෙනෙකුට සෝතාපන්න උත්තමයෙකුට බතිහාමුදුරුව සමානයි කියලා උතුම් ආර්යයන් වහන්සේ නමකට මම මාව සමාන කරගත්තොත් එතන ඉඳලම මට රැවටීම ඇරඹිලාද නැද්ද? ඇරඹිලා. මට මම රැවටිලා එතකොට මම මගේ පුහුණුව නවත්තනවා එතන. මොකද මම හිතන් ඉන්නවා දැන් මම එන්න ඕන තැනට ඇවිල්ලා අවබෝධ කරන්න තියෙන දේවල් අවබෝධ කරලා ඉවරයි. මට පුහුණු වෙන්න තියෙන දේවල් පුහුණු වෙලා ඉවරයි. මට සාක්ෂාත් කරන්න තියෙන දේවල් සාක්ෂාත් කරලා ඉවරයි. වඩන්න තියෙන දේවල් වඩලා ඉවරයි. දැන් මම පැමිණිලා ඔබත් පැමිණෙන්න වගේ කතා පවත්තා එතකොට නේ. මම ඔබට යෝජනා කරනවා. පරිස්සම් වෙන්න. මොකද සමහර දේවල් අපට අහන් ඉන්නකොට හෝ පොත් කියනකොට දැනුම විදියට එනවද නැද්ද? දැනුම knowledge එක විදියට එනවා. ඒක අපේ අවබෝධය මත
ඒක අපේ පූර්ණ ප්‍රඥාවමද කියලා බලා ගන්න අපි ඊට සාපේක්ෂ අභියෝගවලට ලක් වෙන්නටම ඕනිද නැත්? අතිශයින් අවශ්‍යයි. අපේ පරීක්ෂණයට භාජනය නොවි අපි ලබලා තිබෙන ඇත්ත తත්වය ගැන අපිට හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. සරලව කිව්වොත් ඔබට දරුණු අලාභයක් වෙන්නේ නැතුව අලාභයකදී ඔබ හැසිරෙන්න පුළුවන් විදිය ඇත්ත වශයෙන්ම ඔබට ලාභදායී වෙලාවෙදී නිගමනයකට එන්න විදියක් නැහැ. ඇත්තටම ඔබ අලාභයක් වුණාම කොහොමද හැසිරෙන්නේ කියන එක බලාගන්න අලාභයක් වෙන්න ඕනේ. ඔබට කීර්තිය එනකොට හැසිරෙන විදිය සහ ඔබට අපකීර්තිය එනකොට හැසිරෙන විදිය එක දෙකක්. ඒක අඳුන ගන්න මේ අත්දැකීම් දෙකම අපිට ලැබෙන්නම ඕනි. ඒක ලැබෙන්න කලින් කවුරු හරි කෙනෙක් අන්තිම ප්‍රකාශනය කරොත් මාත් බුදුහාමුදුරුවෝ වගේමයි දැන්. මාත් රහතන් වහන්සේ කෙනෙක් වගේමයි. මාත් මාර්ගඵලලාභී උත්තමයෙක් වගේමයි. දැන් නම් මගේ හිත අටලෝ දහම නිසා කිසිම කලබලයක් නැහැ කියලා. ඒක ලෝකෙට අනර්ථයක් වෙනවට වඩා මම ඔබට යෝජනා කරනවා ඔබටම අනර්ථයක් කරගන්න ප්‍රකාශනයක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි, බොහොම වැඩි. තමන්පත් වෙලා නැති තත්ත්වයන් ගැන තමන්පත් වෙලා කියලා හිතා ගන්න එක. අරගොල්ලෝ වගේම දැන් මමත් එතෙන්ට ඇවිල්ලා කියලා යම් උත්තරමයෝ ගැන තමන්ට කපා කරන එක, සසඳන එක අතිශයින් භයානකයි. මම මේ වගේ අය පරීක්ෂණයට ගොදුරු කරලා තියෙනවා මගේ ජීවිතේ. සමහර උපාසකම්මලා මට ඇවිල්ලා කියලා තියෙනවා අපේ හාමුදුරනේ දැන් නම් ඉඩ කඩන් දීපල ඕවා ගැන මට එක අබමල් රේණුවක තණ්හාවක් නැහැ කියලා. දැන් මේ අත්හැරීම කියන එක ගැන මට හොඳ අවබෝධයක් තියෙනවා. මම හරියට බණ අහනවා, බුද්දිස්ට් එකේ බණ අහනවා, දිදුල එකේ බණ අහනවා. ඒ අහලම මට දැන් තාම හොඳට අත්හැරීම තේරිලා තියෙනවා. හඳුනේ දැන් නම් ඔය ළමයි ගැන චුට්ටක් හරි බැඳීම තිබුණත් මේ ඉඩ කඩන් දීපල ගැන නම් බිඳුවක්වත් බැඳීමක් නැහැ. එතකොට එයාත් සම කරගන්නවා මනසින් නේ. අතහැරීමේ උපරිමයට ගියපු උත්තරමයොත් එක්ක තමන්ගේ ජීවිතය සම කරගන්න. මං සමහර වෙලාවට එහෙම අයකින් අහලා තියෙනවා ඇත්තද මට සතුටුයි ඒ ගැන. එහෙමනම් මම ආණ්ඩුවට කියන්නම් ඊළඟ හයිවේ එක හදනකොට උපාසකම්මගේ ඉඩමට මැදින් දාන්න කියලා. ගල් ගැහිලා වගේ බලන්න. ඒ කියන්නේ යා කියන්නේ ඉඩම් ගැන මුකුත් හැඟීමක් නැහැ. ඒ ඔක්කොම දැන් ඉවරයි. මට නම් මොනවා වුණත් ඒවට කමක් නැහැ. හැබැයි කිව්වට මොකද එයාගේ තාප්පෙට හරි අඟලක කරදරයක් වෙන්න එන්න ඕන. එයාට ඉඩක් ගැන තියෙන එක බලා ගන්න. හොඳට හතර වටෙන් තාප්පෙන් වැටෙන් කොටු වෙලා තියෙද්දි කාටවත් හිතෙන්නේ මට දැන් ඉඩම් ගැන නම් කිසිම බැඳීමක් නැහැ කියලා තමයි. මොකද හේතුව එයාගේ ඉඩම් වලට තාම අභියෝගයක් නැහැ. ආණ්ඩුවෙන් එන්න ඕන පාරක්වත් ලොකු කරන්න. වන්දිල්ල ඉල්ල උසාවියක් නැතිවලා. මගේ මීනිය උඩින් තමයි පාර දාන්නේ කියලා සටන් කරන්නේ ලංකාවේදී. මම ඔබට යෝජනා කරනවා තේරුම් ගන්න කියලා. ඔබට යෝජනා කරන අවබෝධ කරගන්න කියලා ඔබ ගැන. ඔබේ ආධ්‍යාත්මය ගැන. මේ අපිට වෙන්න පුළුවන් දෙයක්. අපිට රැවටෙන එක හරි භයානක දෙයක්. අපි රැවටෙන එකෙන් තමයි අපිට උතුම් නිවන් මඟ ඇහිරෙන්නේ. මොකද අපි හිතා ගන්නවා දැන් මම මෙතෙන්ට ඇවිල්ලා කියලා. සිහිනුවණකින් තොරව පුරුද්දට බණ ඇහිම නිසා ඔය වගේ දේවල් ධර්මය තුලම ඉන්න අයටත් සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවා. පුරුද්දට බණ අහනවා, දවසේම බණ අහන් ඉන්නවා. අහන් ඉන්න යාට හිතෙනවා දැන් මගේ ගාව මුකුත්ම නැහැ දුරු කරගන්න දේවල්. වඩන්න දේවල් නැහැ. ආමුතුලා කියන්නේ ඔක්කොම ටික දැන් මට ඉපදිලා ඉවරයි. මම ඔබට යෝජනා කරනවා බණ අහන්න. ඒත් ඒ අහන බණ සිහිනුවණින් මෙනෙහි කරන්න. සිහිනුවණින් මෙනෙහි කරන්න. බලන්න ඔබ ගාව ඒ ධර්මයේ තුල සාකච්ඡා කරපු දේවල් ඔබගේ මනසේ ඔබගේ ආධ්‍යාත්මයේ උපදින වෙලාවට ඒක කොහොමද දුරු කරගන්නේ කියලා සිහිනුවණින් ඉන්න. යෝනිසෝ මනසිකාරය සෝතාපන්න වෙන්න
අත්‍යවශ්‍ය ධර්මයක් ලෙස අපේ ධර්මයේ උගන්වනවා. මහරහත් භාවයට පත් වෙන්නත් යෝනිසෝ මනසිකාර කියන උතුම් ධර්මය අප ගාව ඒ භාවිතාව, ඒ සවිඥානික බව, ඒ දැනුවත් බව අඛණ්ඩව පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍යයි. නැත්තම් අපි අපේ ඇතුළෙම තියෙන කෙලෙස් වලට අහු වෙනවද නැද්ද? අහු වෙනවා. අපේ ඇතුළෙම තියෙන ඒවාට අපි අහු වෙනවා. එළිය අය රවට්ටන එක නෙමෙයි භයානක. අපිම අපිට රැවටිලා ඉන්න කොටස. ඒ කොටස තමයි භයානකම. නිවන් දකින්න යන කෙනෙකුට භයානක එළිය අය කරන ඒවා නෙමෙයි. ඇතුළෙන් තමන්ව රවට්ට ගන්න එක. ඒක හරිම භයානකයි. මොකද එළිය අයගේ රැවටිලි නිසා අපි යම් පීඩාවකට ගොදුරු වෙනව විතරයි. එළිය අයගේ වංචා නිසා යම් පීඩාවකට අපි ගොදුරු වෙනවා විතරයි. ඒත් අපි අපිට රැවටුනොත් අපි ඒ අන්ධකාරයෙන් එළියට එන්නේ නැතුව ඉන්නවා. ඒක හරියම නරක තත්ත්වයක්. දුකින් නිදහස් වෙන්න ප්‍රඥාව සොයා ගන්න යන අයට ඒක හරියම නරක තත්ත්වයක්. මම ඔබට යෝජනා කරනවා ඒ ගැන හිතන්න කියලා. සද්දි සමාන තමන්ට සුදුසුකම් නැතුව ඇත්තට කිසිවෙකුට සමාන කරගන්න එපා. ඇත්තට සුදුසුකම් තිබුණත් සමබව තේරුණත් මාන්නය ඇති කරගන්න එපා. මොකද හේතුව අපි එතකොට අර ගරු කිරීම කියන එක නැතිව කරගන්නවා. අහුම්කම් දීම නැති කරගන්නවා. අහුම්කම් දීම නැති කරගන්නවා. ගරු කිරීම නැති කරගන්නවා. ඒක නරකයි. දැන් පාල්සායනාංශ මට වඩා වැඩි සායනාංශ කෙනෙක්. මම ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. ඒ වුණත් මම උන්වහන්සේට තියෙන ගරුත්වය එකයි උන්වහන්සේට අහුම්කම් දෙන්න කැමති වෙන්නේ. ගරුත්වය කියන එක නැති වෙනවා මම සමානයි. මමයි එයයි අතර 아무තු වෙනසක් නැහැ. ඒ වොල්වට ගත්තම. ඒකේ හොඳ පැතික් තියෙනවා මම හොඳ පැති කියලා කියනවා. එහෙම හිතන එකේ හොඳ පැති තියෙනවා. මේ කියන්නේ නරක පැති ටික. ඒක තේරුම් ගැනීම වෙනවා. දැන් සෙය්‍යමානේ තියෙන හොඳ පැති මොනවද? මම උසස් කෙනෙක්, මම ඉහළ පවුලක කෙනෙක්, මම වැදගත් පවුලක කෙනෙක්. අපි ඔය සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. එහෙම හිතන මිනිස්සුන්ට වෙන හොඳවලුත් තියෙනවා. මොකද්ද හොඳවල්? ඒ පවුල් වල ඒගොල්ලෝ ඒ පවුල් විදියට කවදාවත් කරන්නේ නැති දේවල් කියලා දේවල් නම් කරගෙන තියනවද නැද්ද? තියෙනවා. අපේ පවුල් වල කාන්තාව මෙහෙම හැසිරෙන්නේ නැහැ. අපේ පවුල් වල පිරිමි මේ විදියට වැඩ කරන්නේ නැහැ කියලා හදාගත්තු සමහර දේවල් තියෙනවා නේ. දැන් ඒක එන්නේ අර අපි උසස් පවුලක්, අපි සාමාන්‍ය පවුලක මිනිස්සු නෙවෙයි. අපි මෙහෙම හැසිරෙන්නේ නැහැ, මෙහෙම කතා කරන්නේ නැහැ, මෙහෙම වැඩ කරන්නේ නැහැ කියලා අපිට තියෙන ඒ මාන්නේ හින්දම අපි යම් අයහපත් දේවල් ටිකකින් වැළකීලා ඉන්න පුළුවන්. සමහරව මත්ද්‍රව්‍ය මත්වතුර පාවිච්චි කරන්නේ නැහැ. මොකද අපේ පරම්පරාවල එහෙම අය නැහැ කියලානේ. විවාහයට පෙර කිසිම වැරදි සම්බන්ධකමකට යන්නේ නැහැ. අපේ පෞල් පරම්පරාවල ඔය වගේ දේවල් කරේ නැහැ කියලා. ඒක අර තමන්ගේ පවුලේ තියෙන උසස් බව අනිත් පවුල් වලට වඩා හදාගත්තු අගයක හදාගත්තු මාන්නයක තමයි ඒක වෙන්නේ. ඒ වුණත් ඒ සෙය්‍යමානිය නිසා හොඳ දේවල් ටිකක් රැකෙනවද නැද්ද? රැකෙනවා. ඒක හොඳයි. හොඳයි. හොඳ ටික හොඳයි. නරකින් නම් වලකින්නේ මාන්නේ නිසා හරි ඒකත් ලොකු දෙයක්ද නැද්ද? ලොකු දෙයක්. වැරදි කාමයට යන්නේ නැත්තම් බොරු කියන්නේ නැත්තම් අපේ පෞල් පරම්පරාවේ බොරු කියලා නැහැ කියලා. අපේ පෞල් පරම්පරාවල සත්තු මරන්නේ නැහැ, ලේගා ගන්නෑ. ඒවා කොච්චර හොඳ දේවල්ද? ඒ කියන්නේ මාන්නය නිසාම සීලයක් ආරක්ෂා කරගන්නත් පුළුවන්ද බැරිද? පුළුවන්. සීලයක් ආරක්ෂා කරගන්න පුළුවන්. සීලය රැක ගන්න මාන්නේ ගොඩාක් උදව් කරන වෙලාවලුත් තියෙනවා. ගෞරවත්වය, ආත්ම ගෞරවත්වය කියලා අපි හිතන්නේ එක්තරා දුරකට මොකද්ද? ඒකේ මාන්නෙත් කැටි වෙලා තියෙද නැද්ද? කැටි වෙලා තියෙනවා. අපිට කියන එකක් නේ. ගෞරවයෙන් හිතන්න නෑ. තමන් කවුද කියලා හිතන්න. තමන්ගේ වටිනාකම් හිතන්න. එතකොට මේ මිනිස්සු අර අයහපත් ක්‍රියාව ගැන එච්චර ලොකු අවබෝධයක් හෝ තැකීමක් නැතත් අර තමන්ගේ ගෞරවය ගැන හිතනකොට ඒ අයහපත් ක්‍රියාවෙන් වළකින්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා අනිත් අයට තමන් ගැන අගය, ගරුත්වය, වටිනාකම කියන එක ඇති කරන එකේ වැරද්දක්
නෑ ඒක දුරු කරන්න ඕනි තැනක් තියෙනවා එතෙන්දී ඒක දුරු කරන්න ඕනේ. හැබැයි එතකන් සාමාන්‍ය මිනිස්සුන්ට දැන් උදාහරණයක් දරුවන්ට ඒගොල්ලොන්ගේ ජීවිතයේ තියෙන වටිනාකම් තෝරලා දීලා ඒගොල්ලොන්ට ගෞරවනීය බව කියන එක ඇති කෙරෙව්වොත් ඒගොල්ලොන්ට ගෞරවනීය බව කියන එක ඒගොල්ලොන්ගේ ජීවිතවල දියුණු කෙරෙව්වොත් ඒගොල්ලෝ ගැන ඒක මත රැකෙනවා. ඒක මත රැකෙනවා. එයා හිතනවා මට මගේ ගරුත්වය විනාශ කරගන්න බෑ. මොකද අනිත් හැමෝම මට ගරු කරනවා. දැන් ඔබ මට ගරු කරනවා. මං එනකොට මෙහෙදි පාවඩ දානවානේ. ඔච්චර දේවල් අඩු වුණත් බඩු මුට්ටු වල මේ පාවඩ දානවා. මුතු කුඩේකුත් ඇල්ලුවාර මහත්මයෙක් ඇවිල්ලානේ. දැන් ඒවා කරන්නේ මොකකින්ද? ගරුත්වය. දැන් ඒක දක්වනකොට මට හිතෙන්නේ මොකද? මට මේ මිනිස්සු හරියට ගරු කරනවා. එහෙනම් මම පරිස්සම් වෙන්නම ඕනි. මොකද මට ගරු කරනවා. මේ මිනිස්සු මේව එකක්වත් බයට කරන දේවල් නෙමෙයිනේ ගරුත්වයට කරන්නේ. පාසෝදවන්නේ. අපි එනකොට නැගිටින්නේ. අපිට පසඟ පිහිටවල වඳින්නේ. අපිට කුඩල්ලන්නේ, පාවඩ දාන්නේ. අපි සාමාන්‍ය ආසනවල වඩා හිඳුවන්නේ නැතුව ඇතිරිලි දාලා පිරුවට අතුරලා අපිව වඩා හිඳුවන්නේ. ගරුත්වය. එතකොට ඒ ගරුත්වය දෙනකොට අපේ හිතවලත් අපි ගැන ගරුත්වයක් ඇති වෙනවා. එක පුංචි මාන්නයක් එක යන එකක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒකෙන් අයහපතක් නෙවෙයි වෙන්නේ. ඒකෙන් වෙන්නේ යහපතක්. මොකද ඒක හින්දා රැකෙන වෙලාවක් තියෙනවා. කොච්චරනම් ආත්ම ගරුත්වය ගැන හිතලා අපි සිල් රකින්නවද නේ? ආත්ම ගරුත්වය ගැන හිතලා අපි කොච්චර සිල් රකින්නවද? දැන් මෙතෙන්ට මధుරව ආවත් ඔබ මරන්නේ නැහැ මధుර. මොකක්ද? හාමුදුරු දැක්කොත් ඉවරයි. මధుර දැක්කොත් හොඳ නැහැ. එංගලන්තේ මధుරෝ නැහැ. නෑ නෙමේ. අඩු වැඩි මම දැකලා නැහැ මధుරෝ මේ. සීතල වෙන්නේ නැති. නමුත් ඒත් ඔබ මරන්නේ නැහැ. ගරුත්වය හිතනවානේ. ඔබේ ගෞරවය. ඒ ගෞරවය ඔබට දැනෙන්නේ ඇයි? එහෙම අගෞරවයක් කරගන්න බෑ කියලා. ඔබේ දෙමව්පියෝ, ඔබේ ආගම දහම ඔබට එහෙම යහපත්ව ඉඳීමේ ගෞරවණීය කම ගැන අදහසක් ඇති කළද නැද්ද? අදහසක් ඇති කළා. ඒක වටිනවා. ඒකයි මම කිව්වේ ඔය සයමානේ, සදිසමානේ හොඳ පැති තියෙද නැද්ද? තාම හොඳ ඒවා. තාම හොඳ ඒවා. ඒ නිසා ඒක සයමානයක් හෝ සදිසමානයක් කියන එකේ අර අකුසල පැත්ත අනිත් එක්කෙනාව තලා පෙළන පැත්ත තමයි අපි බේර ගන්න ඕනේ. අනිත් එක්කෙනා පහත් කරන, අවමන් කරන, හිංසා කරන පැත්ත තමයි බේර ගන්න. තව එක්කෙනෙකුට මෙහෙම හිතෙන්න පුළුවන්. මා සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ ප්‍රඥාධික භික්ෂුන් වහන්සේ නමක් වෙනවා. ඒ මහාන්තර කෙනෙකුට හිතුණා. ඒ අරමුණ නිසා එයාට කෙලස් දුරු කරගන්නත් වෙනවා. ඒ වගේම ඊටාම ගැඹුරු ප්‍රඥාවක් ඇති කරගන්න පුහුණු වෙන්නත් වෙනවා. එතකොට එයා ඇති කරගත්තේ උත්තමයෙකුට සම වෙන්නනේ. ඒ උත්තමයෙකුට සම වෙන්න ඕනි කියලා ඇති කරගත්තු චෛතසිකය විසින් එයාව මෙහෙවනවද නැද්ද? මෙහෙවනවා. එයාට ඒකෙන්ම අභිප්‍රේරණයක්, මොටිවේෂන් එකක් ඇති වෙන්න පුළුවන් එයා එතනට යන්න ඕනි කියලා. අපි ඕනම කෙනෙකුට ළමයෙකුට ඒකයි අර අනිත් අයව මේ තැනකට ගියපු අයව පෙන්නලා උදාහරණ කරවන්නේ අපි. මෙයා දිහා බලන්න, මෙයා වගේ වෙන්න. ඒකෙන් ඇති කරන්නේ උසස් කෙනෙකුට එයාට සම වෙන්න කියලා අභිප්‍රේරණය කිරීමක්. එයාව පෙළඹවීමක් කරන්නේ. ඒත් මතක තියාගන්න. ඒකින්ද ඇත්තටම එයාගේ තලයට යන්නත් පුළුවන්. ඉඩ තියෙනවා. ඒ නිසා මාන්නයේ ලෞකිකව හොඳ පැති තියෙනවා. ආධ්‍යාත්මිකවත් හොඳ පැතිවලට මාන්නේ නිසා ගෙනියන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට ගෙදර පන්සිල් පද පහම රකින්න ගෙදරක් විදියට ඒ ගැන නිතර අම්මා තාත්තා අභිමාණයෙන් ගෞරවයෙන් කතා කරොත් දන්නේම නැතුව ළමයින්ගේ ඔළුවටත් යනවා අපේ අම්මා තාත්තා හරි අභිමාණයෙන් හිටියේ පන්සිල් කඩන්නේ නැහැ කියලා අපි කරන්නත් හොඳ නැහැ කියලා. පළවෙනියෙන් පන්සිල් රකින්න එකේ යහපත්කම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. පළවෙනියෙන් අර අම්මා තාත්තා විසින් දෙමව්පියෝ විසින් රැකගත්ත ඒ අභිමානවත් බෞද්ධ ප්‍රතිපත්ති කියන එක. ඒකෙන් තමන්ගේ පවුලට ලැබෙන ගෞරවය ගැන
කෙනෙකු හිතන්න පෙළඹෙවොත් එයා යහපත් වෙන්න තියෙන නිවැරදි වෙන්න තියෙන ඉඩකඩ වැඩිද නැද්ද? වැඩි. පස්සේ යා තේරුම් අරගෙනම පන්සිල් රැකගන්න. හැබැයි මුල් පියවරේදී අර ටික වැදගත්. ඒ නිසා මම ඔබට මෙත් සිතින් යුක්තව ඉල්ලා සිටිනවා ඔබ මේ දේවල් ගේ ඇතුලේ යම් යම් ගොඩනැගීම් කරන්න කියලා. ඒක අයහපතක් වෙන්නේ නැහැ. මොකද ඒක ඇති කරන්නේ ධර්මයේ පැත්තට. කුසලයේ පැත්තට. ඒකෙන් ඔබේ දරුවෙක් වෙන් කරන්නේ අකුසලයෙන්, පාපයෙන්, අයහපත් දෙයින්. ඔක ඇත්ත වශයෙන්ම ඉස්සර අම්මලා පද හදාගත්තේ නැතුව හිටියනේ නේද? ඉස්සර අම්මලා තාත්තලා පද හදාගත්තේ නැහැ. ගම්වල ඉන්නකොට හරි පරිස්සම් වුණානේ පදයක් හැදෙන එක වලක්ව ගන්න. දැන් ඒ අම්මා තාත්තා පදයක් හදාගන්නේ නැතුව ගම්වල බොහොම අභිමානවත් මවක් ලෙස අභිමානවත් පියෙක් ලෙස ඉඳපු එකේ ප්‍රතිඵල ඒගොල්ලෝගේ ඊළඟ පරම්පරාවටත් ලැබුණද නැද්ද? ලැබුණා. කොහොමද ලැබුණේ? දරුවෝ කියන්න ගත්තා මේවා කරලා අම්මගේ මූණේ දැලි ගන්න බෑ කියලා. කොහොමද මේවා කරලා අම්මා තාත්තගේ මූණ බලන්නේ? ඒ මූණ බලන්නේ කොහොමද කියන ප්‍රශ්නේ දරුවන්ට ආවේ ඇයි? අම්මා තාත්තා එහෙම අපවිත්‍ර ජීවිත ගත කළේ නැතුව බොහොම ගෞරවයෙන් රැකගෙන ඉන්න උත්සාහ කරපිලා. ඒවා අදටත් වළංගුයිද නැද්ද? ඒවා අපේ ගම්වල පුහුණු වෙච්ච පැරණි ගැමියන්ගේ දේවල් වුණාට ඒවා මං කියන්නේ ලෝකෙ කොහේ ගියත් අතිශයින් වැදගත්. ඔබ ජීවත් වෙනවා එංගලන්තයේ කේම්බ්‍රිජ් නුවරට ඇවිල්ලා මම යෝජනා කරනවා මෙහිදී අතිශයින් වැදගත්. ඔබ හදන දෝනිලා, ඔබ හදන පුතාලා හොඳට හදාගන්න නම් ඒගොල්ලොන්ට ඔබේ ආදර්ශය තමයි වැදගත්. ඔබට පෙන්වන්න තියෙනවනේ ඔබගේ ක්වොලිටිස් මොනවද කියලා නේ. ඔබ හරියට කඩ නොකර මොන අලාභෙදිත් කඩපු නැති මොන ලාභ වෙනුවෙන්වත් කඩපු නැති. ඒක තමයි වැදගත්. මොන ලාභයටත් වෙනස් නොකරපු මොන අලාභෙහිඳවත් වෙනස් නොකරපු ලැබෙනවා කිව්වත් මොනවා හරි අයින් කරගත්තේ නැති ಗುಣ තියෙන්න ඕනි ඔබට. මොනවා අහිමි කරනවා කිව්වත් විනාශ කරගත්තේ නැති ಗುಣ ඔබට තියෙන්න ඕනි. අන්න ඒව දිහා බල බල ළමයි ලොකු මහත් වෙන්න වෙන වෙනස් වෙනවා. මේ රටවලදී දරුවෝ හදාගන්නම අමාරුයි කියලා හිතන්න එපා. එහෙම හිතන්න එපා. මේගොල්ලන්ට හොඳ අධ්‍යාපනයක් වගේම ඔබෙන් ලැබෙන ওই ආදර්ශ නිසා අපේ සාරය ඒගොල්ලන්ට දෙන්න පුළුවන්. අපේ සාරය. ඒක දෙන්න හැබැයි මෙහෙදී නම් මතක තියාගන්න දේශනාවලින් බෑ. ලංකාවේදී නම් කටට බයට හරි නේද? ගුටි කණ්ඩ වෙයි කියලා හිතලා හරි ළමයි අපි කියන ඒවා අහනවා අපි ඒව නොකරත්. අපි ඒව නොකරත් ළමයි අපි කියන ඒවා අහනවා. හැබැයි මෙහෙදී එහෙම බෑ. මෙහෙදී තින් යථාවාදී තථාකාරී වෙන්නම ඕනිද නැද්ද? ඕනි මොකද මෙහි පොඩියොම් බොරු එහෙම කියනවාට වෙන්නේ. නේද? හරි අඩුයි මේවා ඉන්න පොඩි ළමයින් ලව්ව බොරු කියන එක හරි අමාරුයි. ඒගොල්ලන්ට ඇත්තම තියෙන දේ ඇත්තටම කියනවා ඒගොල්ලෝ නේ. හරි හොඳයි. හරිම හොඳ දෙයක්. සත්‍යවාදී දරුවෝ නේද? සත්‍යවාදී දරුවෝ මේ දරුවෝ ලංකාවට ගියොත් එහෙම අහු වෙනවා හොඳට. මොකද ඒක ලංකාවේ පොඩි උන් ගොඩක් බොරු කියන ඉගෙනගෙන ඉවරයි දැන්. ඒ කියන්නේ මොකද ගෙවල් වල මිනිස්සු හරියට බොරු කියනවා. එතකොට ඒ පොඩි ළමයි බොරු කියන්න අනිත් අය රවට්ටන්න හොඳට දන්නවා. හොඳට දන්නවා මේ පොඩි උන් එහෙම ගොඩාක් අඩුයි මන් දන්න තරමට බොරු කීම කියන එක මේ ළමයින්ගේ ගොඩක් අඩු එකක්. ගොඩක් අඩු. ඒක හොඳ දෙයක්. මට හොඳ අත්දැකීම් තියෙන පිට රටවල් වල ගියාම අම්මලට අමතක වෙලා හෝ හිතලම හෝ පොඩ්ඩක් බී තියෙන ඒවා ඒ වලින් මට රිසල්ට්ස් කියන වෙලාවල් තියෙන ළමයින්ගේ. ළමයි වහාම කරට් කරනවා. No mom no no only B. මොකද අම්මලා B A කරනවනේ A ප්ලස් කරන වෙලාවලුත් තියෙනවා. එහෙම තමයි ඉතින් දරුවන්ට ආදරෙට සහ තමන්ගේ අභිමාන වෙනුවෙන්නේ. නමුත් මතක තියාගන්න ළමයින්ට ඇහුනොත් අම්මා B තියෙන එකකට A කියලා ළමයි වහාම ඇවිල්ලා කියනවා නෝ A නෙමෙයි B. ළමයි කාව බොරු කියන්න බෑ. ළමයින්ට ඇත්ත කියන්න උගන්වන්න ඕන නම් ඔබ ඇත්තම කියන්න ඕනේ. ළමයි එක බොරු කරන්න.
ඔබට මේ රටට ඇවිල්ලා එහෙම ඇත්ත කියලා ජීවත් වෙන්න පුළුවන්. අපේ වගේ රටකදී මේ සිල්පදේ රැක ගන්න ගොඩාක් කැපවීම කරන්නේ. මේ රටේදී එච්චර ලොකු දෙයක් නෙමෙයි බොරු නොකිය ජීවත් වෙන එක. ඕන්නම් පුළුවන්. ගොඩාක් බොරු කිව්වොත් බොරු කියන්නේ මාන්නෙකින් තමයි. නේද? නැති ඒවා කියනවානේ. නැති ඒවා කියනවා. තියෙන ඒවා වහලා කියනවා. මම ඔබට යෝජනා කරනවා මාන්නේ අඩු කරගත්තොත් ගොඩාක් අවංකව ජීවත් වෙන්න අවශ්‍ය කරන පදනම හම්බ වෙනවද නැද්ද? හම්බ වෙනවා. එතකොට බැරි එකට බෑ කියන්න. දන්නේ නැති එකට දන්නේ නැහැ කියන්න පුළුවන්. කරපු නැති දේ කරලා නැහැ කියන්න පුළුවන්. ඒකට අපි කිසිසේත්ම වද වෙන්න ඕනේ නැහැ. මොකද ඒක සත්‍යවාදී බව. ඒ අනතිමානී කමෙන් යන සත්‍යවාදී බව. සත්‍යවාදී බව කොච්චර ලොකු සැනසෙල්ලක්ද අපිට. අපි කාටද? අපේ ඔරලෝසුවක් අපේ හැමදෙරෝනේ අවශ්‍යයි. ඔරලෝසුව පේන්නේ නැහැ. එනිසා ඔබ හොඳට තේරුම් අරගන්නටම අවශ්‍ය වෙනවා මේ කාරණා. හොඳට අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා අනතිමානී බව කියන එක හරි ලැබුණා. හරි. අජුටක් වෙලා. අනතිමානීකම කියන එක ආවම අපිට සිල් ටික ආරක්ෂා කරගෙන ඉන්න පදනමක් හම්බ. දැන් සයමාන සහ සදිසමාන ගොඩක් තේරුණා. මානවලින් භයානකම එකක් තමයි මොකද්ද? හීනමාන. හීනමානේ හරීම භයානක එකක්. හීනමානේ කෙනෙකුට ආවම ඒකෙදී හරීම එයා මේ හොදෙන්නේ තරහින් අසානින් හීනමානේ. ඒ කියන්නේ තමන් ගැන පහත් කියලද? හීනමානේ තියෙන ලද දෙයින් සතුටු නැති අයගේ ගන්න. තමන්ට තියෙන දේ ගැන තමන්ට තෘප්තිමත් කමක් නැත්නම් එතකොට එයාට එනවා හීනමානයි. එහින්දා තමන්ට තියෙන දේවල් ගැන සතුටු වෙන්න. තමන් ලබපු අධ්‍යාපනය ගැන සතුටු වෙන්න. තමන්ගේ අම්මා තාත්තා ගැන සතුටු වෙන්න. ඒ සතුට ඔබට ඔබ ගැන තියෙනවා නම් කවදාකවත් ඔබට ඔබ ගැන පහත් හැඟීමක් ඇති වෙන එක නැහැ. මොකද ඔබට ඔබ ගැන පහත් හැඟීමක්, ඔබට ඔබ ගැන අවමන් සහගත හැඟීමක්, ඔබව බොහෝම පහත් කරලානේ සලකන සුළු බවක් ආවොත් ඒක ඇතුලේ ඔබට ඊළඟට ඔබට වඩා උඩින් ඉන්න අය ගැන ඇති වෙන්නේ මොකද? ඊර්ෂ්‍යාව. දරුණු ඊර්ෂ්‍යාව. එයාගේ සතුටට එරෙහි හැඟීමක් නේ. එයාගේ සතුටට විරුද්ධ චෛතසිකයක්. එයින්ද හීනමානේ තරම් හානි ලෝකෙට ඇත්තටම අදිමාන්නෙන් කරා කියලා කියන්න ටිකක් අමාරුයි. නේ? ලෝකෙ මිනිස්සු එකිනෙකාට වැඩිපුරම හානි කරන්නේ සෙය්‍යමාන සදිසමාන හින්දාට වඩා කුමකින්දද? හීනමානේ ඊර්ෂ්‍යාවවම ගිනි තියලා යනවානේ. විනාශ කරනවා. සමහරුන්ගේ පවුල් කුඩු කරන්න කේලම් කියනවානේ. කේලම් කියනවා. වේද බින්න කරනවා. කොච්චර අකුසල් කරනවද නේ? එහෙනම් මම යෝජනා කරනවා ඔබ ගැන බොහෝම වග වෙන්න ඔබ ගැන බොහෝම සැලකිලිමත් වෙන්න. තමන්ට අනික් අයට සසඳලා තමන් ගැන පහත් හැඟීම් වෙන්න නොදෙන්න. තමන්ගේ ඇත්ත ස්වභාවය තේරුණා. ඇත්තටම සමහරුන්ට සාපේක්ෂව ලෞකික දේවල් වලින් අපි අඩු වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒත් අපිට තියෙන දේවල් ගැන සතුටක් තියෙනනම් එයාගේ ගොඩ සහ අපේ ගොඩ අතර අපිට 아무තු වෙනසක් දැනෙන්නේ නැහැ. අපි තෘප්තිමත් නම් සන්තුට්ටි පරමං ධනන්නේ ප්‍රකෝටි ගානක ධනවතෙක් වුණත් අපි තෘප්තිමත් නැත්තම් අපි සතුටින් නෙමෙයි නම් ඉන්නේ. අපි හීනමානෙ ඉන්නේ අපි. ඒ හීනමානය අපි තියෙන මිනිසාට ඊර්ෂ්‍යා කරන්න බවට පත් කරනවා. ජාතිය නිසාවත්, ආගම නිසාවත්, තමන් ඉපදිච්ච රට නිසාවත්, පවුල නිසාවත්, තමන්ගේ දෙමව්පියෝ නිසාවත් කවදාකවත් තමන් පහත් කියලා හිතන්න එපා. ඒක නරකයි. එහෙම හිතපො ගමන් එයා අනිත් ඉන්න අයට සතුටින් ඉන්න දෙන්නේ නැති වෙනවා. දැන් බලන්න
අපේ වගේ රටවල් වල සියලුම මේ ඒ කියන්නේ සහරාන්ලා ඇරුණුකොට අනිත් සියලුම සිද්ධ වෙච්ච කැරලි කෝලහල සටන් ඒ ඇතුලේ හැම එකකම මැජොරිටි එකනේ වැඩිම පිරිස සහභාගී වෙලා තියෙන හීනමානයෙන් යුක්ත සමාජ කණ්ඩායම්. එක්ක කුලයෙන් පීඩා වෙච්ච අය. එක්ක ඉගෙන ගන්න අවස්ථා නැති වෙච්ච අය. එක්ක ඊටාම දුකී දුප්පත්කම ඉඳපු අය. ඒගොල්ලෝ තමයි අත්ත වශයෙන්ම ඒ අනිත් අයට එරෙහි කැරලි වලට යොමු කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. අනිත් අයට හිංසා කරන වැඩපිළිවෙළවල් වල ඉඳලා තියෙන වැඩිපුරම ඒගොල්ලෝ. ඔබ හොඳට හොයලා බලන්න. ඒ ලංකාවේ සිද්ධ වෙච්ච කැරලි කෝලහල ඉතිහාසයේ LTT එක පැත්තෙන් ගත්තත් සිංහල සමාජයෙන් ගත්තත් ඒවයි ඉඳපු උඩ මිනිස්සු නෙවෙයි. ඒකට යොදවගත්තු මිනිස්සු ගත්තොත් යම්කිසි දෙයකින් Tamanta අඩුයි කියලා හිතපු මිනිස්සු. දැන් බලන්න ඒ කම්මොල එහෙම ඔය අපි දැක්කේ පොඩි කාලේ JVP කාලේ නේද? මේ ගිනි තියන්නේ මෙම්බර්ගේ ගේනේ නේද? ගිනි තියන්නේ මෙම්බර්ගේ ගේ මරන්නේ මෙම්බර්ගේ ළමයානේ. එක්කෝ සමූපකාරී මැනේජර්ගේ පුතා. සමූපකාරී මැනේජර් පේන්නේ කෝටිපතියෙක් මහා ධනපතියෙක් වගේ. මොකද ගමේ ඉන්න සල්ලි තියෙන මිනිහනේ සමූපකාරී මැනේජර් කියන්නේ. ඉතින් එතකොට අර ඒ අඩුව විසින් ඒ අඩුව දේශපාලනික කරන්න පුළුවන්. ඒ අඩුව දේශපාලනය වෙනවා. ඒ අඩුවට මිනිස්සු එකහුව කරන්න පුළුවන්. මොකද අඩුව ඇතුලේ ක්‍රෝධය වපුර ගන්න එක ලේසිද නැද්ද? ලේසි. කෙනෙකුට අඩුයි කියලා හිතන එකට එයා ඉන්නේ එයා ගැන තරහින්. ඊළඟට එයාට හිතෙන්නේ මොකද්ද? මට අඩුනේ අර ගොල්ලොන්ට වැඩි වෙච්ච ඉන්න කියලා. ඒකට දේශපාලනිකව හොඳට කියවීමක් දෙන්න පුළුවන්. මට අඩු වෙලා තියෙන්නේ අපිට නැති වෙලා තියෙන්නේ අපේ ප්‍රශ්නයක් හින්දා නෙමෙයි අරගොල්ලොන්ට වැඩි වෙච්ච හින්දා කියලා. අන්න ඒක විසින් ඒගොල්ලන්ව මරන්න හරි අපේ මනස පෙළඹෙනවා. හීනමානේ භයානක එකයි. හීනමානේ හරි දරුණු චෛතසිකයක්. ඒක අපිට එන්න පුළුවන් අපිට. එක දේවල් නිසා. ඒක තැන්වලදී. ඒත් මම ඔබට යෝජනා කරනවා ඔබට තියෙන දේ ගැන සතුටු වුණොත් මේක දුරු කරන්න අවස්ථාවක් තියෙනවා. ඔබට තියෙන දේ ගැන. ඔබට හැකි දේ ගැන. ඔබේ ශක්තිය ගැන. යථා ලාභ සන්තුට්ටි, යථා බල සන්තුට්ටි. ඔබට යමක්ද පවතින්නේ. ඒ ගැන ඔබ සතුටු වෙනවා. කවදාකවත් අනුන්ගේ පාටට අපේ පාට සසඳ ගන්න හොඳ නෑ. ඒක සසඳ ගත්තොත් සමහර විට ඒගොල්ලොන්ගේ පාට අපේ පාටට වඩා වැඩි නම් අපි එයා ගාවදී ඇකිලෙනවද නැද්ද? ඇකිලෙනවා. ලංකාවේදී නම් ඒක වෙළඳ පොලක් දැන්. ඒ කියන්නේ සුදු අය ගාව කළු අයට ලොකු හීනමානයක් තියෙනවා. එතකොට දැන් කළු අය වෙනුවෙන් සුදු වීමේ ව්‍යාපාර ලංකාවේ ගොඩ තියෙනවා. ගොඩාක් තියෙන සුදු වෙන්න පුළුවන් ඒවා. ඒකේ ඒගොල්ලෝ අත වශයෙන්ම දැන් ලංකාවේ සමහරු ප්‍රයාරින් ලව්ලි බොන්න උනත් සූදානම් සුදු වෙන්න. එචරටම සුදු වීම කියන එක හීනමානයි. ඒ කියන්නේ ඒගොල්ලෝගේ ස්කින් එකේ කලර් එක ගැන සතුටු නෑ. ඒකට කරන්න කියන ඕනි එකක් කරනවා. අත වශයෙන්ම ඔය දුප්පත් මිනිස්සු දුප්පත් සාමාන්‍ය මධ්‍යම පන්තික පහළ මධ්‍යම පන්තික මිනිස්සු ආර්ථිකයේ ලොකු කොටසක් නාස්ති කරනවා ඔය මානසික ලෙඩේට. ලොකු කොටසක්. ලොකු මිනිස්සුන්ගේ ගෙවල් වල තියෙන දේවල් තමන්ගේ ගෙදරට ගෙනල්ලා තමනුත් ඒ වගේ පෙන්න ගන්න. ලොකු මිනිස්සු කන බොන විදියට ගිහිල්ලා අපිත් කණ්ඩෝ බොණ්ඩෝනි. එතකොට තමයි අපිත් ලොකු මිනිස්සු වෙන්නේ කියන මනස්කාතේ. ඊළඟට අනුන්ගේ පැහැයට අනුන්ගේ ඇඳුම් පැළඳුම් වලට විලාසිතා වලට හදාගත්තු මේ තරඟ නිසා ඇතිවෙච්ච හීනමානේ මේවා වහගන්න මිනිස්සු ණයකාරයෝ වෙලා ඉන්නවා. දැන් ඔය අපේ රටේ හරියට කාර් තියෙන්නේ ලීසින් තමයි ඔක්කොම ලීසින්. හැම මිනිහම ණයයි. ඒ ණය වෙලා තව ණය වෙන්න ආසයි. ඒක මේවයි මොගේජ් තමයි මම දන්නවා. මේ සමහරු නම් මුළු එංගලන්තේ ගත කරන්න හිතන ජීවිත කාලෙටම ණය මේ ආත්මෙටම ණය ඇතිනේ. මොකද ඒ ගත්ත ඒවා ගෙව ඉඳ වෙන මුළු ආත්මෙම සමහර වෙලාවට 50න් 60න් ඉවර කරගත්තොත් පිනක්. ඒක පිනක්. මොකද අනන සුඛනේ නේද? ණය නැතිකම මහා සැපයක්. බුද්ධ ධර්මයේ කියනවා ඒක සත්‍යයක් ප්‍රායෝගිකවමනේ.
නමුත් මෙහි නම් කායික කියන්නේ අත වශයෙන්ම needs නේ. මෙහි කායිකයි ලයිසන් එකයි නැහැ කියන්නේ ගොඩක් වැඩ කරගන්න එක අමාරුයි නේ. ඒත් අපේ රටේ තාම එහෙම ප්‍රශ්නයක් නෑ. අපේ රටේ ගොඩක් ඒවා හීනමානී ප්‍රතිඵල. අපේ වගේ පොඩි රටවල් පොදු දෙයට එකඟ වෙනවා මිසක අපේ රට එහෙම පුද්ගලිකව දේවල් වැඩි ප්‍රමාණයක් පරිහරණය කරන පිරිස වැඩි වෙන්න අපේ රටේ ප්‍රශ්න වැඩිද නැත? වැඩි. දැන් මේ රටේ උනත් කොච්චර ඔබ පොළඹවනවද පොදු ප්‍රවාහන පද්ධතියට නේ? මෙට්‍රෝ එකේ යන්න කෝච්චි පාවිච්චි කරන්න කොච්චර ඔබ පොළඹවනවද? ඒ මොකද මේ පාරවල් ලොකු කරන්න බෑ. කේම්බ්‍රිජ් වල නම් ලොකු කරන්නෙම නෑනේ. අපේ සායනාංශ කිව්වා මේක පැරණි සිටි එකක් නිසා. ඉතින් එතකොට අපි පුහුණු වෙන්න ඕනේ නේ. අරයටත් තියෙන නිසා අපිටත් නෙවෙයි. අපිට ඒක අපේ ඕනකමද? ඒක අපිට අවශ්‍යද? ඒක නැතුව අපිට වෙන ක්‍රමයක් නැද්ද? ලංකාවට නම් මේ වගේ හොඳ පොදු ප්‍රවාහන පද්ධතියක අවශ්‍යතාවය ඇවිල්ලා තියෙන්නේ නැත්නම් හැම ගෙදරකම තියෙන බයික් ටික එළියට දැම්මම ස්කූටි ටික නේද? ඊළඟට කාර් ටික දැම්මම පාරක යන්න බෑ. අතුරුගිරිය ඉඳලා කොළඹට එන උදේ 6ට පිටත් වුණොත් හරියටම අපේ හාමුදුරනේ පැයකමාරක් යනවා. කිලෝමීටර් 20ක් විතර එන්න තියෙන්නේ. පැයකමාරකට වැඩි යන්නේ. අපේ චූටිය රටක්. එච්චර ලොකු වාහන තොගයක්. ගොඩාක් ඒවා ණය වෙලා හීනමානට ගත්තා. අවශ්‍යතාවෙම නෙමෙයි. ගොඩක් ඒවා. හැම එකම නෙමෙයි. හැම මිනිස්සයම නෙමෙයි. අවශ්‍යතාවලට ගත්ත අයත් ඉන්නවා. ගොඩක් ඒවා හීනමාන තරගේ. මම ඔබට යෝජනා කරනවා ඔබගේ ගාව මගේ ගාව ලෝකේ කොහේ හිටියත් මේ ගති එන්න පුළුවන්ද බැරිද? පුළුවන්. අපි කොච්චර උඩට ගියත් අපිට හීනමානේ ඇති කරගන්න හොඳ නැහැ. අපේ අම්මා තාත්තා දුන්නලා දෙන්න. බොහෝ අය තමන්ගේ අම්මා තාත්තා පෙන්නන්නවත් අනිත් අයට කැමති නැහැ උඩට ගියාමනේ. ලොකු තැන්වලට ගියාම හීනමානයක් කවුද? අම්මාගේ පෙනුම, අම්මා අඳින විදිය, තාත්තා අඳින විදිය හීනමානයක්. එයාගේ මූණකට හීනමානයක්. ඒක කරගන්න. ඔබලා එංගලන්තේ නෙමෙයි. මීටත් වඩා ලොකු කොහේ හරි ගියත් නේද? මම ඔබට යෝජනා කරනවා ඊටාම කරුණාවෙන් ඊටාම මෛත්‍රියෙන් යුක්තව මම ඔබට සිහිපත් කර සිටිනවා. ඔබ වග වෙන්න ඕනේ. හීනමානය ඇති කරගන්න නැතුව ඉන්න කවුරු ගැනද? තමන්ගේ ආදරණීය මව්පියෝ ගැන. මොකද බොහෝ අය තැනකට ආවම තමන්ගේ මව්පියෝන්ව මගහරින්නේ ඒගොල්ලන්ට මදි කියලා. ඒක වෙන්න දෙන්න එපා. හොඳ බෞද්ධකමක් නෙමෙයි ඒක. අපි කොච්චර ලොකු තලවලට ගියත් අපේ අම්මා තාත්තා ඒකේ බලගත්තුම නියෝජනේ බබ අපිට ඔළුවේ තියෙනවා. අපේ ඔළුවේ තියෙනවා. ඒක ඔබේ දරුවන්ටත් උගන්වන්න. ඒක ඔබේ දරුවන්ටත් උගන්වන්න ඕන කොහොමද ඔවුන් මෙතෙන්ට එන්නේ කියන එක. අපිට උගන්වපු ගුරුවරුනේ. අපිට උගන්වපු ගුරුවරු සමහර විට කවදාකවත් අපි ඉන්න තලයට එන්නේවත් නැහැ. ඒත් අපි මෙතන ඉන්නේ ඔවුන් අපිට O level පන්තියේ දක්වා කරපු උදව් ටික හින්දා. මේ මගේ සර් කියන්න මේ මගේ මිස් කියන්න අපිට ලැජ්ජ වෙන්න බෑ. ඔබ ලංකාවට ගියා මේ මිනිස්සු ජීවිතුන් අතර ඉන්නවා නම් බලලා එන එක. ඒගොල්ලෝ ඔබේ ගෙදරට කැඳවලා කැම ටිකක් හරි දෙන එක සතුටු කරන එක. ඒකට ලැජ්ජ වෙන්න බෑ. මොකද ඔබගේ ගාව ඉන්නව ඒගොල්ලෝ. මොකද ඔබ යනු ඒගොල්ලොන්ගේ ඥානයේ කොටස්. අද ඔබ දීප්තිමත් අද ඔබ බැබලෙනවා. හැබැයි ඔබ ඔසවති තබපු අය ගොඩක් ඉන්නවා. ඒගොල්ලෝ එච්චර බැබලෙන අය නෙමෙයි. ඒගොල්ලෝ දකින්න එක ඔබට හීනමානයක් වෙන්න බෑ. එහෙනම් මම යෝජනා කරන තැනකට ගියන් සමහර දේවල් ගැන සමහරුන්ට හීනමාන වෙනවානේ. ගොඩාක් අය දඟලන එක තමයි තමන්ගේ අතීතේ වහන්නනේ. තමන්ගේ අගමුල වහන්න පුදුම දැඟලිල්ල දඟලනවා. දඟලන්න එළියට එනවා. මතක තියාගන්න. වහන්න දඟලනවා නේද? දඟලන්න එළියට එනවා. දැන් මම බ්‍රහ්ම ලෝකෙට ගියත් මම කතා කරන්නේ මාතර භාෂාවෙන්. මොකද ඒක හංගන්න දැඟලුවොත් එන්නේ මේක එළියට. හරි ඉති ගමන් මොකෝ කියලා හැන. මක්කටේ කියලා හැන.
ඒක හිනමාන වෙන්න ඕනේ. ඒක අපේ ප්‍රදේශේ භාෂාව. ඒක නරක බසක් නෙමෙයි. ඒ බස මාතරට අනන්‍යයි. නුවරට තව බසක් අනන්‍යයි නේ. කොළඹට තව බසක් අනන්‍යයි. එහෙම තියනවනේ දැන් ස්කොට්ලන්තෙදී වෙන භාෂා විලාසයක් නේ. ස්කොට්ස් කියලානේ. එතකොට මේ හේදී තව වෙනස්. සමහර විට මේ දැන් ආපෝ අලුත් මේ පුරවැසි භාවය ලැබපු අයගේ ඉංග්‍රීසි සහ ඇත්තම මෙහි නියම උරුමකාරීන්ගේ ඉංග්‍රීසි අතරත් වෙනසක් තියෙන්න පුළුවන්. ඒව ගැන හීනමානි හදා ගන්න ඕනේ අපි. ඇත්ත වශයෙන්ම මම රහසක් කියන්නේ. ගොඩක් හාමුදුරුවරුන්ට ඉංග්‍රීසියෙන් බණ කියා ගන්න බැරි වෙලා තියෙන්නේ ඇයි දන්නවද? සිංහලයි හිනා වෙන්නේ. මොකද සිංහල අයට ඕන වෙනවා හාමුදුරුවෝ නිකන් රජිනගේ පුතා මහන වෙලා බණ කියනවා වගේ බණ කියනකොට කියන්නේ. නැත්තම් හරි හිතට අමාරුයි අරක ප්‍රොනවුන්ස් උනා වැරදි නේද? බණම අමතකයි ප්‍රොනවුන්ස් වෙච්ච එක ගැන තමයි උරු වැඩ කරන්නේ. අරක හරි නෑ නේද? ඔන්න ඔය ලෙඩේ විසින් සිංහල ජාතිය බිඳුවට දාලා තියෙනවා. නැත්තම් ඇත්ත වශයෙන්ම මේ රටේ ඉන්න හාමුදුරුවරු සහ මේ රට දෙන හාමුදුරුවරු නේද? බය නැතුව මම හරි ඉංග්‍රීසියෙන් බණ කියලා කැමති නැහැ. මොකද හේතුව? තාම මම ඉංග්‍රීසි ඉගෙන ගන්න එක්කෙනෙක් නිසා නිකන් හරි වැරදුනොත් එංගලන්තයේ අය මොනවා කියයිද කියලා. මම සුදු අය හම්බුණා හොඳට කතා කරගන්නවා. මේ හාමුදුරුවොත් එක්ක මම කතා කර හිටියා ඉංග්‍රීසියෙන්. මට කිසි බයක් දැනෙන්නේ නැහැ. මොකද මේගොල්ලෝ hina වෙන්නේ නැහැ. අපිට hina වෙන්නේ අපේ රටේ මිනිස්සු hina වෙනවා. බැරි වුණාම කෙනෙකුට. ඒක විසින් ඒ මිනිහට තවත් බැරි කරනවද නැද්ද? තවත් බැරි කරනවා. ඒ දුර්ගුණ අපි නැති කර ගන්න ඕන. අපේ සිංහලයෝ නැති කර ගන්න ඕනේ. තමන්ගේ ජාතියට ආදරේ නම් කාගේවත් වැරද්දක් දැක්කන් hina වෙන එක නෙමෙයි කරන්න ඕනි. කනට කරලා හිමින් ඒක කියලා දෙන්න ඕන නම් කියලා දෙන්න ඕන නැත්නම් ඒක එච්චර අර්ථය තේරුණා නම් එච්චරනේ. අපි ඔය යාපෝට් එකකදී එහෙම years 50යි no 60යි එක කොහොම හරි අර්ථ කියනවා. සුද්දොන්ට ඇති. නිකන් හරි සිංහල මිනිහෙක් හිටියා නම් ඒකේ මේ ග්‍රැමර් හොයලා ප්‍රොනවුන්ස් හොයලා ඔක්කොම හොයලා අපිට විසඳෙන්නෙත් එතු යවනවා. සුද්දොන්ට එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි මොන જાතියෙන් හරි කියාගෙන එනවා ඇතුළට. අදහස කිව්වක් ඇති. මොකද ඒගොල්ලොන්ට ඒව මත මිනිස්සු ජජ් කරන්නේ අපේ ප්‍රශ්න. කොච්චර ධර්මය දැනගත්තත් ධර්මය භාවිතාවේදී මේවයි පුහුණු වෙන්න ඕනිද නැද්ද? පුහුණු වෙන්න. මම ඔබට යෝජනා කරනවා පුහුණු වෙන්න. එතකොට අපි හොඳ මිනිස්සුවත් වෙයි අඩුවනේ. හොඳ බෞද්ධ වෙන්න කලින් හොඳ මිනිස්සු. හොඳ මිනිස්සු වෙන එකත් ලොකු දෙයක් නේ. හොඳ බෞද්ධ වෙන්න කලින්. ඒක හොඳ දෙයක්. හොඳ මිනිස්සු වෙන්න ඕනේ අපි. ඒ නිසා ඔබ බුද්ධිමත්ව ඒ ගැන හිතන්නට කියලා මම යෝජනා කරනවා. බොහෝම ප්‍රඥාවන්තව ඔබ ඒ ගැන කල්පනා කරන්න කියලා යෝජනා කරනවා. මොකද හීනමානෙ විසින් අපිට ඇති කරපු දේවල් වලට වඩා තියෙන්නේ නැති කරපු දේවල්. අපේ රට පැත්තෙන් ගත්තොත් ඔබ රට ගැන බොහොම කන්සන්ට්‍රේට් කරනවා නේද? හරියට ලංකාව ගැන එංගලන්තේ ඉඳන් ඔබ හිතනවා කියලා මම දන්නවා. ඇත්තටම සිංහල මිනිස්සුන්ට දියුණුව කරා යන්න බැරි වෙච්ච ප්‍රධානම මේ සතුරෙක් තමයි මාන්නය. සිංහල මිනිස්සුන්ට පොහොසත් වෙන්න තැනකට එන්න බිස්නස් වල හරි තැනකට එන්න බැරි වෙච්ච ප්‍රධානම හතුරා තමයි මාන්නේ. අපි හිතන්නේ මේ දෙමළ අය, මුස්ලිම් අය, නැත්තම් ඇමරිකන් කම්පැනි ඕවා තමයි අපේ හතුරෝ විදියට. නෑ අපිට ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ අපේ මාන්නකාරකම් නැතුව සිංහලයන්ට බැහැ නෙවෙයි. එක්ක හීනමානේ එක්ක අධික සෙයමානේ නේ අතිමානේ. ওই දෙක විසින් අපිට උඩට එන්න බැරි කළා තියෙනවා. දැන් බලන්න ලංකාවේ ඉන්න පළවෙනිම කෝටිපතියෝ 10 දෙනාම සිංහල මිනිස්සු. ඒ කියන්නේ බිලියනපතියෝ 1 2 3 4 කියලා අපේ හඳුන්නේ 10 දෙනා ගන්නොත් ඒ 10 දෙනාම සිංහල මිනිස්සු බෞද්ධ මිනිස්සු. එහෙම මේ සිංහලයන්ට බිස්නස් කරන්න බැරිය, දක්ෂ නැත, තැනකට එන්න බැරිය කියලා එකක් නැහැ. හැබැයි ගොඩකට එතෙන්ට ඒ ගන්න බෑ. ඒගොල්ලෝගේ ආකල්ප පිළිබඳ ප්‍රශ්නේ. ඒගොල්ලන්ට හම්බ වෙච්ච කාර්ය මණ්ඩලවල ආකල්ප පිළිබඳ ප්‍රශ්නේ. ඒ අතර ප්‍රධාන එකක් තමයි මාන්නකාරකම. මාන්නකාරකම ප්‍රධාන එකක්.
අපි අනිත් එක්කෙනාට නාමශීලී වෙන්නට තියෙන අකමැත්තනේ. මම ඔබට යෝජනා කරනවා ඔබේ දන්න කියන පවුල් වල අයට හරි උපදේශක් දෙනකොට මොකද ඔබ ටැග්ගක් හරි දෙන අය නිසා උපදේශ වලට බලයක් තියෙනවා. ඒ කියන්නේ මේ ඔබ ලංකාවට යනකොට ටොෆි එකක් හරි ගෙනින් දෙනවනේ. ඒ නිසා අදහසක් කියලා දෙන්නත් වෙනමම බලයක් රටේදී එනවා. මොකද අපේ රටේ වැඩිපුර අහුම්කම් දෙන්නේ නඩත්තු කරන අයගේ අදහස් වලට විතරයි. ඒ කියන්නේ නඩත්තු කරන්නාට මාන්නයක් හම්බ වෙනවා, නඩත්තු වෙන්නාට හීනමානයක් තියෙනවානේ. ඒක මම සරලව කිව්වොත් ලංකාවේදී රණ්ඩුවලදී ඔබට ඇහිලා ඇති මෙහෙම. කාලැඳලා ඉන්නේ මගෙන් බව මතක තියාගත්තොත් හොඳයි. ඇහිලා තියෙද? ඇහිලා තියෙනවනේ. ආන්නේ තමයි. කියන්නේ කන එක්කෙනාට සහ අඳින එක්කෙනාට හීනමානෙකුත්, කන්න දෙන එක්කෙනාට සහ ඇඳුම් දෙන එක්කෙනාට අදිමාන්නෙකුත් අපේ රට ඇතුලේ තියෙනවා. අපේ රටේ තියෙනවා. ඒක මතක තියාගන්න. එතකොට ඒ නිසාම ඒක වැඩ කරනවා. ඔබෙන් පොඩි හරි උදව්වක් ගන්නව නම් ඔබට මේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්නත් පුළුවන්ද බැරිද? අනිවාර්යයෙන්ම පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. චුට්ට හරි කියලා දෙන්න. හැදෙන්න ඕන නම් අනතිමානී වෙන්න කියලා. වැරද්දක් වුණාම සමාව ගන්න. හොඳ දේ අගයන්න කියලා දෙන්න. මොකද ලක්ෂ 30ක් අතරම ලංකාවෙන් පිටරටට ඇවිල්ලා තියෙනවා ජීවත් වෙන්න. ලක්ෂ 30ක්. එයින් සිංහලව ඇතිනේ අඩුම ලක්ෂ 15ක් ඇතිනේ සිංහල. මුස්ලිම් අය දෙවල ලක්ෂ 15ක් දැම්ම. ඒ කියන්නේ එක්කෙනෙක් නේද? එක්කෙනෙක් දෙන්නෙක් වෙනස් කරන්නේ ඒ ලක්ෂ 15ට තව ලක්ෂ 30ක් වෙනස් කරගන්න පුළුවන්. හරියට හිතුව. කතා කරලා කියලා දීලා, දිනු වෙන හැටි කියලා දීලා, වැදගත්කම කියලා දීලා, ශිෂ්ටත්ව කියලා දීලා, හැදිච්ච කම නැහැදිච්ච කම ඔළුවට දැම්මොත් අර අමාරුයි. මොකද අර භෞතික දේත් එක්ක කෙනෙක්ගේ ගනුදෙනු කරන්න පුරුදු වුණාම වෙන්නේ යාව පේන්නේ මේ විදියටමයි. දැන් සමහර විට එංගලන්තෙන් ඉඳලා එනවා කිව්වම ඔබ පේන්න පුළුවන් Apple phone එකක් වගේ. තේරුණානේ? මොකද ඔබ නම් Apple phone එකක් ගන්න තියෙන කෙනෙක්මයි. එයාගෙන් කලින් යූස් කරපු එක හරිය ඉල්ල ගන්න පුළුවන්. තේරෙනවනේ? ඒ කියන්නේ මිනිස්සුන්ට එහෙම තමයි වෙන්නේ. භෞතිකව ඕනවට වඩා කෙනෙක් එක්ක ලින්ක් වුණාම එහෙම තමයි වෙන්නේ. ඒක විදියට තමයි පේන්නේ. එයාගේ වෙන මොනවත් ಗುಣ පේන්නේ නැහැ. නැත්තම් 5000 කුලයක් වගේ පේන්නත් පුළුවන්. හරි සංකල්ප. මනුස්සයින්ට එහෙම තමයි හිතෙන්නේ. හැබැයි අපි දැනගන්න ඕනේ භෞතික දේ දෙන ගමන් ඊට වඩා හරවත් ආධ්‍යාත්මික දෙයක් මිනිසුන්ට දෙන්න. අපේ වගකීම. අපි චෝටි භෞතික දෙයක් දෙන ගමන් ඊට වැඩි යාගේ ඔළුව හදන්න ඕනේ. ඒක කරනවා නම් ගොඩාක් දේවල් එංගලන්තේ ඉඳන් ලංකාවේ ඔබලාගේ ඥාති මිත්‍රාදීන්ට ලොකු යුතුයකමක් ඉෂ්ට කරන්න පුළුවන්ද බැරිද? අනිවාර්යෙන් පුළුවන්. මොකද ඔබට මේකෙදි දේවල් පේනවා. ඔබ එළියට ආපු නිසා ඔබට ගොඩක් දේවල් දැන් පේනවා. එළියට ආපු අයට පේන බෝධිසත්වයන් වහන්සේටත් පෙනුනේ එළියට කියන්නේ නේද? සිද්ධාර්ථ කුමාරයාට පෙනුනේ ඇතුලේ ඉඳිද්දි නෙවෙයි එළියට කියන්නේ මහල්ලෝ ඉන්න. ලෙඩ්ඩු ඉන්නවා. මිනිස්සුන්ගේ මල කඳන් කරක් තියන් යනවා. එළියට ගියම පේනවා ගොඩක් කියන්නේ. එළියට ගියාම එළියත් පේනවා ඇතුළත් පේනවා. තමන්ගේ කුටුම්බය ඇතුලේ පේන දේවල් වලට වඩා දේවල් ප්‍රමාණයක් පේනවා. ඒ නිසා අපේ රටේ පරිහානිය තියෙනවා මාන්නෙත් එක්ක ගැට ගැහිලා. ඒකේ තියෙන දුර්ගුණ අඩු කරගන්න ඔබ උපකාර කරන්න. මාත් ඉතින් පුළුවන් තරම් බණවලදී කියලා දෙනවා. මං ගැන කියන ගොඩ වෙලාවට. මොකද හේතුව අනිත් අයටත් එතකොට එයාලා ගැන කියාගන්න හයියක් එනවා. මම මගේ දුර්වලකම් කතා කරනවා. එතකොට අනිත් අයටත් හිතට එනවා අපි කතා කරාට කමක් නැහැ කියලා. අපි වගේ ටිකක් සමාජයේ උඩට ගියපු අය තමන්ගේ දුර්වලතන් තිබිච්ච සාකච්ඡා කරනවා ඇහුනම එතකොට අර පොඩි තැන්වල ඉඳන් මාන්නෙන් දඟලන අයට ඒගොල්ලෝ ගැන ලැජ්ජ හිතෙනවා. අපි කොයි දේවල් තියන්ද දඟලන්නේ කියලා. ඒක අපි කරවන්න ඕනේ. ඒක අපි කරවන්න ඕනේ මිනිස්සුන්ට. අත වශයෙන් මිනිස්සු අමාරුවේ දාන්න ඕනේ. මිනිස්සු අමාරුවේ දාන්න ඕනේ කියන්නේ මිනිස්සුන්ට ගින්දර දීලා ප්‍රශ්න ඇති කළා නෙවෙයි. මිනිස්සුන්ගේ දුර්වලකම් හදාගන්න මිනිස්සුන්ට උදව් කරන විදියට අපිට පුළුවන් අපි වෙනස් වෙලා පෙන්නන්න. අපි වෙනස් වෙලා නැතුව මොකුත් නෙවෙයි. අපි වෙනස් වෙලා මගේ වැරද්ද මං ප්‍රසිද්ධිය හරි පිළිගෙන.
මගෙන් අඩුවක් වුණොත් සමාව අරගෙන. එතකොට අනිත් පොඩි දේවල් තියාගෙන ලොකු වැරදි කරලා අර පොඩි දේ කෙරෙහි මාන්නේ හින්දා සමාවවත් ගන්නේ නැතුව ඉන්න අයට ලැජ්ජ හිතෙනවද නැද්ද? ලැජ්ජ හිතෙනවා. ඒක තමයි අපේ රට හදාගන්න තියෙන ක්‍රමය. වෙන ක්‍රමයක් මට පේන්නේ නැහැ. අපි දියුණු වෙන්න ඕන ජාතියක් විදිහට. මේ ජාතින් කොච්චර දියුණුද නේ? මම ලෝකේ රටවල් 30 40කට වැඩලා තියෙනවා බඩ කියන්නේ ආරාධනා කරපු හින්දා. එන හැම වාරයකම ලංකාවේ එයාපෝට් එකෙන් ආපහු රටට එනකොට අපේ රට ගැන මට අනුකම්පාවක් ඇති වෙනවා. අනේ අපි කොතනද කියලා. හැම වාරයකම අපේ රට උතුම් රටක්. සද්ධර්මය අවුරුදු 2500ක් ආරක්ෂා කරගත්තු ඉතාම උතුම් රටක්. ඒ තවාසනාවකට අපිට මොකද්ද තියනවා උඩට එන්න බැරි ගතියක් නේ. මොකද්ද එකක් තියෙනවා. ඒක රටට ඇතුල් වෙනකොට දැනෙනවද නැද්ද? හොඳට දැනෙනවා අපි කොතනද ඉන්නේ කියලා. ඒ කියන්නේ අපේ රට ගැන හීනමානෙ ඇති කරගන්න එපා. අපේ රට පහත් රටක් කියලා. මම යෝජනා කරනවා ඒත් අපේ රටේ හදාගන්න දේවල් තියෙන බව යථාර්ථවාදීව තේරුම් ගන්න ඕනේ අපි. අපේ රට අවමන් කරන්න හොඳ නැහැ. අපි කවදාකවත් අපේ රට අවමන් කරන්න හොඳ නැහැ. කාගේවත් ගාව මොකද? ඔබලාට මෙහි පුරවැසියෝ වුණාට ඔබලා මෙහි පළවෙනි පන්ති පුරවැසියෝ නෙමෙයි සත්‍ය වශයෙන් නේ. ඔබලා පළවෙනි පෙළේ පුරවැසියෝ ලෙස ඔබලාට සැලකෙන්නේ අපේ රටේදී මව් රටේදී. ඒ නිසා අපිට මව් රට ගැන අගයක් තියෙන්න ඕනේ. හැබැයි දුර්වලකම තේරුම් ගන්නත් ඕනි. ඒක හරියට දරුවෝ ගැන අගයක් ආදරයක් තියෙන වගේම දරුවන්ගේ වැරදි ගැනත් අපිට අදහසක් තියෙන්න ඕනි. ඔන්න ඔය කාරණා ටික මාන්නේ ගැන සහ මාන්නේ දුරු කර ගන්න ඕනි තැන් ගැන මම හිතනවා ප්‍රාමාණිකයි කියලා දැන් අටමාර වෙලා. ඊටාම ශ්‍රද්ධාවෙන් ඔබ පැක් මා විශ්වාස කරනවා මේ දේශනාව බොහෝම ගෞරවාදරයෙන් ශ්‍රවණය කරන්න යෙදුණා. බොහෝ දෙනෙක් ගොඩාක් ඕනිකමින් ඇවිල්ලා හුම්කම් දුන්නා. අද රාජකාරී වෙලාවක් ගොඩාක් මහන්සි වෙලා ඉන්නේ කියලා මම දන්නවා. මොකද මෙහි පැයට වැඩ කියන්නේ පැයටම වැඩනේ නේද? ඉතින් තුනේ ඉඳලා කොණ්ඩේ පීර ඉඳලා මේ බෑග් හදලා ආපු ගමනකුත් නෙමෙයිනේ නේද? පැයට වැඩ නම් 8 වෙනි පැයේ අන්තිම විනාඩිය දක්වත් යක්කු වගේ වැඩ. ඉතින් මට වෙලාවකට හිතෙනවා ඔය ඇත්තෝ ලංකාවේ ඉඳන් මෙහෙම වැඩ කරා නම් කොහොම කෝටිපතියෝ වෙයිද කියලා. මොකද හේතුව අපි ලංකාවේදී මේ කරන වැඩවලින් භාගයක් කෙරෙන්නේ නැති තරම් නේ. ඉතින් අපි තාම මේවයින් ඉගෙන ගන්න දේවල් තියෙනවා නේ. ඔබලා ගොඩාක් වැඩ කළා. ගොඩාක් මහන්සි වෙලා ජීවත් වෙන අය. අද මේ මහන්සිය ගැනවත් හිතන්නේ නැතුව මේ දරුවෝ කැඳගෙන දේශනාව අහන්න පැමිණුණා. කවුරුත් හොඳට පුංචි ධර්ම කරුණක් නේ. පුංචි ධර්ම කරුණ ලොකු දෙයක් නෙමෙයි. මාන්නේ කියන එක. හැබැයි මාන්න ලොකු චෛතසිකයක්. ඒත් ඒක සරලව අපේ ජීවිතේට දිනපතා ජීවිතේට ගලප්පගෙන අපි සාකච්ඡා කළා. අපේ පාලිත හාමුදුරුවෝ හින්දා තමයි මේ උතුම් පින්කම මේ පළාතේ කරගන්න අපිට අවස්ථාව ලැබුණේ. උන්වහන්සේට මට දැනගන්න ලැබුණා මුළු එංගලන්තේ පුරාම සම්බන්ධකම් කියලා. අවුරුදු පන්සල් වල ආදරේ කැමති දායකයෝ ඉන්නවා හැමතැනම ස්වාමීන් වහන්සේට කියලා නේද? මම කියන්නම් හේතුව තමයි සමාජ ව්‍යාපාරවල ඉඳලා පැමිණීම. සමාජ ව්‍යාපාරයෙන් ලැබෙන පදනම තමයි පාලිත හාමුදුරුවන්ගෙන් පේන්නේ. මොකද එවැනි අයට වැඩ නොකර ඉන්න වැඩ කරලා පුරුදු වෙලා නිකන් ඉඳලා නෙවෙයි පුරුදු වැඩ කරලා. එතකොට උනාට වැඩ කරනවා. ඒක තමයි ක්‍රමය. ඔය අපිට තියෙන එකක් ඔක. ඔය සමාජ ව්‍යාපාරවල ඉඳපු අයට මැරෙනකන් අඩුම මරණාධාර සමිතියක්වත් කරන්න ඕනේ. නැත්තම් ඉන්න බෑ. ඒක තමයි ජීවත් වෙනවා කියලා දැනෙන එක. ඇත්තටම ඒක. ඔබලාගේ තාත්තලා අම්මලා මෙහි ආවා නිකන් පිස්සු වගේ ඇතිනේ. ඒ කියන්නේ මාස ගණන් ඉන්න වුණාම ඒගොල්ලොන්ට අමාරුයි. මොකද ඒගොල්ලෝ වැඩ කරලා පුරුදුයි. ඒගොල්ලොන්ට වැඩ නැතුව මේ තාප්ප ඇතුළට වෙලා ඉන්න බෑනේ. ගෙවල් අස්සේ. හරි අමාරුයි. අසහනෙන් ඉන්නේ. උදව්වට ඉන්න ඕන නිසා ඉන්න මිසක කැමති නෑ ඉන්න. ඉතින් ඒකින්ද අපේ පාලිත හාමුදුරුවෝ හොඳ දක්ෂ හාමුදුරුවෝ කෙනෙක් වීම ගැන පුදුම වෙන්න එපා. මොකද සමාජ වැඩ කරපු හාමුදුරුවෝ කෙනෙක් නම් ඒ හාමුදුරුවන්ට ඒ ක්වොලිටි එක හැදෙනවා. අපි සතුටුයි. උන්වහන්සේගේ නායකත්වයෙන් මේ කේම්බ්‍රිජ් නුවර මේ වගේ ඊටාම උදාර පන්සලක් නේ ලස්සන පුංචි පන්සලක් හදලා ඒ ස්ථානේ කටයුතු ඔබ කරගෙන යනවා.
විශේෂ පින්කම් වලට මේ වගේ ශාලා සහ පිට්ටනිය ආදිය යොදා ගන්න වෙනවා. මොකද මෙහි නිවාසවලවනේ පන්සල කරගෙන යන්නේ. ඉතින් උන්වහන්සේත් එක්ක එකතු වෙලා මේ පන්සල දියුණු කරගන්න පවත්වාගෙන යන්න වැටෙන්න දෙන්න එපා. පොඩියට හරි දහම් පාසලත් අපේ හාමුදුරනේ තියෙනවානේ. ඒක පවත්වන්න. මොකද මේ දරුවන්ට සිංහලකම කියලා දෙන්න ඕනි. ඔක්කොටම වැඩිය බෞද්ධකම කියලා දෙන්න ඕනි. මොකද ඒක අපි ගාවට ආපු දරුවන්ට අපි කරන යුතුයකමනේ. ධර්මය කියලා දෙන එක, ගුණය කියලා දෙන එක, දහම් පාසල අත්‍යවශ්‍යයි. ධර්ම අධ්‍යාපනය දෙන්නම ඕනි. ගුණධර්ම සිරිත් පිරිත් ටික ඒගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. මොකද මෙහෙදි සුද්ධ කරන්න බෑ ඒගොල්ලෝ. ඒගොල්ලෝ අපේ ලාංකික බ්‍රිතාන්‍ය පුරවැසියෝ විදියට තමයි ජීවත් වෙන්න ඕනේ. ඒ අනන්‍යතාවය රකින්න අපිට ඒකට හොඳ ආදර්ශයක් දීලා තියෙන ඉන්දියානුවානේ. ඉන්දියානුවා කොච්චර ලොකු ආදර්ශයක් දෙනවද? ඔවුන් මොන හේතුවක් නිසාවත් ඉන්දියානුකම කොහෙදිවත් නැති කරගෙන නැහැ. අපි අපේ ශ්‍රී ලාංකිකකම සිංහල බෞද්ධකම විනාශ කරගන්න හොඳ නැහැ. ඒගොල්ලෝගේ ආදර්ශ ගමනේ පාකිස්තානු වැසියෝ කොච්චර පාකිස්තානුකම ඇතුලේ ජීවත් වෙනවදනේ. මෙහි වැඩ ටිකක් කරනවා. ඒ තමන්ගේ අභිමානය අනන්‍යතාවය හොඳට රැක ගන්න. ඉතින් අපි අපේ ඒවා රැකගෙන මෙහි දේවල් කරමු. නේද? අර ගාන්ධිතුමා එහෙම කිව්වේ නේද? නෙල් දොරවල් අරලා තියන්න. එළියෙන් එන හුළඟට එන්න දෙන්න. ඒත් ඇතුලේ තියෙන ඒවා ගහගෙන යන්න දෙන්න එපා. මෙහෙන් ගන්න තියෙන හොඳ ඔක්කොම ගන්න ඕනේ. මාත් මේ යන ගමනක් පාසා චූටි දෙයක් හරි බ්‍රිතාන්‍යයෙන් ඉගෙන ගන්නවා. චූටි දෙයක් හරි ඉගෙන ගන්නවා. ඒත් මම මගේ සාරයන් විනාශ කරගන්න බ්‍රිතාන්‍යයේදී සූදානම් නැහැ. මේක ඉගෙන ගන්න දේවල් තියෙනවා. මේකෙන් අපේ රටට ගෙනියන්න ගොඩක් දේවල් දැනුම විදියට මේ රට පුරා ඇවිදිද්දි මට ලැබෙනවා. හරි වටිනවා. මෙහි ඉන්න ශ්‍රී ලාංකිකයින් ගෙනොත් මෙහි ඉන්න මේ ජාතිකයින් ගෙනොත් අනෙක් ජාතිකයින් ගොඩක් දේවල් ගන්න තියෙනවා. ඒකිට ඔබේ දරුවන්ට මෙහි දේ දෙන්න ඒත් අපේ දේත් රකින්න. ඒකට හොඳම දේ තමයි ගෙදර පහු භාෂා කතා කරන්න. අම්මගේ භාෂාව කතා කරන්න. අම්මා සිංහල නිසා දරුවොත් එක්ක සිංහලෙන් කතා කරන්න. අම්මගේ භාෂාව දරුවෝ දැනගන්න. බය වෙන්න එපා. මෙහි දරුවෝ කාටවත් ගෙදරදී සිංහලෙන් කතා කරා කියලා ඉංග්‍රීසි බැරි වෙන්නේ නැහැ. ඒ ගැන සතු පහකටවත් බය වෙන්න එපා. පොඩ්ඩක්වත් වත වෙන්න එපා. ඒගොල්ලෝ ඉංග්‍රීසි ඉගෙන ගන්නේ. මොකද ඒගොල්ලෝ ඉගෙන ගන්නේ සිංහල අයත් එක්ක නෙමෙයි. ඒගොල්ලෝ ඉගෙන ගන්නේ ඉංග්‍රීසි ළමයි එක්ක. ඉංග්‍රීසියෙන් කතා කරන. ඒ නිසා ගෙදර සිංහලෙන් කතා කරන්න. මම මේ කියන එකේ අර්ථය තේරෙයි තව අවුරුදු 15ක් යනකොට. ළමයි ටිකක් ලොකු වෙනවා. පුතාලා දූලත් සිංහලෙන් අම්මලා තාත්තලා කතා කරනකොට සිංහලෙන් උත්තර දෙන්න. තේරුණා නේද? සිංහලෙන් උත්තර දෙන්න. සිංහලෙන් කතා කරනකොට එතකොට පුතාලට දූලට ලංකාවට ගියාම ඕන කෙනෙක් එක්ක සිංහලෙන් කතා කරන්න පුළුවන්. අත්තම්මා එක්ක, සීයා එක්ක, නැන්දලා මාමලා එක්ක සිංහලෙන් කතා කරන්න පුළුවන්. ලංකාවේ ඉන්න නෑදෑයෝ ඉන්නවනේ. ඒගොල්ලොත් එක්ක සිංහලෙන් කතා කරන්න පුළුවන්. ඒ නිසා දූල පුතාලත් මං ඉල්ලා සිටිනවා අම්මලා සිංහලෙන් කතා කරනකොට උත්තර දෙන්න ඕන සිංහලෙන්. ඉංග්‍රීසියෙන් උත්තර දුන්නොත් එහෙම ආයෙත් අහන්න. තව රහසක් විදියට කියන්නම්. ඉතින් අම්මටයි තාත්තටයි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන නම් වෙනම පන්ති යන්න. ළමයින්ගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න එපා. මොකද ගොඩාක් අයට ඉංග්‍රීසි ඉගෙන ගන්න ළමයි පාවිච්චි කරන්නේ යෑමෙන් තමයි ඔය ප්‍රශ්නේ එන්නේ. ගෙදර දරුවන්ට අන්තිමට සිංහල නැති වෙනවා. ඒක කරන්න එපා. අපේ දරුවෝ මේ දරුවන්ට මේ රටවල් වලින් යන්න කිව්වොත් එන්න තියෙන රට තමයි අපේ රට. අපේ රටේදී ආගන්තුකයෝ වෙන්න බෑ. අපේ රටේදී අපේ මහ පොළව දන්න දරුවෝ වෙන්න ඕනේ. අපේ මහ පොළව දන්න දරුවෙක් හැදෙන්නේ අපේ භාෂාව දන්නවනම්. ඒ නිසා සිංහල බස ලෝකිතාම සුළු කණ්ඩායමක් පාවිච්චි කරන භාෂාවක්. ඒ භාෂාව රකින්න එක අපේ උරුමයක් රකින්නේ. අපි මේ ලෝකෙට ශ්‍රේෂ්ඨ දේවල් රකින්නවනේ. ලෝක උරුමයක් වගේ සිංහල භාෂාව. සුළු පිරිසක් කතා කරන භාෂාවක් නේ. කොච්චර පොඩ්ඩද? ඕනනම් කෝටි එකමාරයි 1,75 ලක්ෂයක් ඇතිනේ සිංහල කතා කරන මිනිස්සු. චූටි පිරිසක්. ලෝකේ ඉන්න බිලියන ගණනක් මිනිස්සු අතරනේ. ඒත් අපේ භාෂාව රකිමු.
ඒක අපි පරිස්සම් කරගමු. ඒක අපේ දරුවන්ටත් කියලා දෙමු. ඒක රකින්න ඕනි, ඒකෙන් කතා කරන්න ඕනි ඇයි කියලා දෙමු. එතකොට ළමයි ඒක තේරුම් ගන්නවා. හොඳයි. ඊටාම ශ්‍රද්ධාවෙන් පන්සිල් අරගෙන සිල්වතුන් වෙලා මේ දේශනාවට අහුම්කම් දීලා රැස් කරගත් සියලුම පින් කුසල් අනුමෝදනා කරමු දෙවියන්ට. දෙවියෝ මේ පින් අත් කරගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, හර්ෂක කන්නංගර මැතිතුමා ඇතුළු ඒ පවුලේ ඇත්තන්ට, චතුර විද්‍යාරත්න මැතිතුමා ඇතුළු ඒ පවුලේ ඇත්තන්ට, ඔබ දෙපළටම මේ පින්කම් කරගන්නට උපකාර වෙච්ච කල්යාණ මිත්‍ර අපේ පාලිත ස්වාමින් වහන්සේ, ඒ වගේම අපේ ලෙස්ටර් පන්සලේ ලෙච්වර් පන්සලේ දෙවනි හමුදුරුව විහාරාධිකාරී හාමුදුරුවන්ට, ඒ වගේම අපේ බ්‍රිතාන්‍ය ජාතික ස්වාමීන් වහන්සේලා, ඒ හමුදුරුලා අමරාවතියේ සාකාවක් චිත්ත විවේක සේනාසනය මේ පළාතේ තියෙන විශේෂ මධ්‍යස්ථානය, ඒ ස්ථානින් වැඩපු ස්වාමීන් වහන්සේලාට මේ පින්කම් මාලාවට අපි වඩම්මලා මට කැපකරු මව්පිය ලෙස මාත් එක්කම රැඳෙමින් මේ සති දෙකකට ආසන්න කාලය පුරාම තව ඉදිරි දින කිහිපේ පුරාමත් රැඳී සිටින මට උපස්ථාන කරමින් සියලු වියහිය දන් දරාගෙන ශ්‍රමය වේලාව නිවාඩු දාගෙන මේ උතුම් පින්කම් මාලාව සංවිධානය කරන අපේ තානියා මැතිණියටත්, ඒ වගේම අපේ නිශාන්ත මැතිතුමා ඇතුළු මේ පින්කම් මාලාවේදී උපකාර වෙච්ච සියලු ස්වාමීන් වහන්සේලාට, සියලු ගිහි පින්වතුන්ලට සියලු දෙවියන්ගේ ආශිර්වාද වේවා. ඔබටත් ඔබගේ පින්වන්ත දරුවන්ටත්, ලංකාවේ සුජීවත්ව සිටින මව්දෙමව්පියන් ඇතුළු නෑයන්ටත්, ඔබේ මව් රටටත්, ඔබ ජීවත් වෙන මේ රටටත් සියලුම දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක් වේවා. ශාසනයත්, ලෝකයත්, සමස්ත ජනතාවත් සියලු දෙවියන් ආරක්ෂා කරත්වා. උතුම් දෙවිවරුන්ට මේ පිම්බලෙන් අමා මහ නිවනම අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන්ම නමින් මියගිය ඩී.ටී. කන්නංගර පියාණන් වහන්සේටත්, රූපසිරි විද්‍යාරත්න පියාණන් වහන්සේටත් මේ පින් අත් වේවා. අපේ ස්වාමීන් වහන්සේලා නමින් අපවත් වෙච්ච ගුරු දේවෝත්තමයන්න් වහන්සේලා, මිය ගියපු මව්පියවරු වෙත්නම් ඒ සියලු දෙනාටත් මේ පින් අත් වේවා. මේ උතුම් පින්කමට ආපු උදව් කරපු ඔබ හැම දෙනාටම අපේ නිශාන්ත මැතිතුමාගේ පියාණන්, සත්‍ය තානියා නෝනා මහත්මියගේ පියාණන් ඇතුළු කොට මිය ගිය ඒ සියලුම ඥාති මිත්‍රාදීන්ටද මේ මහා පුණ්‍ය සම්භාර ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඔබෙත් මගේ ආදරණීය මව් රට වෙනුවෙන් ජීවිතේ පූජා කරපු වීරෝධාර රණවිරුවන්ටද මේ පින් අත් වේවා. සුවපත් වෙත්වා, සපවත් වෙත්වා, දුකින් මිදෙත්වා. සියලුම නෑයෝ නිවන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට, දෙවි දේවතාවුන්ට, මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂයින්ගේ ඇසුර ලැබේවා. කල්යාණ මිත්‍රයින්ගේ ඇසුර ලැබේවා. ශ්‍රී සද්ධර්මයේ මැසේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරමින් වාසනාවන්ත ජීවිත ගත කරන්නට, ඊ타ම ඉක්මන් භවයකදී නිවන් දකින්නට අහුම්කම් දීපු දේශනාව පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති තී. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති. ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. හැම දිනාටම තෙරුවන් සරණයි. යහපත්. Thank you Bante. Thank you.